අයිබෝන් ආදරණීය දුවල පුතලා සියලු දෙනාටම ලෝකේ තියෙන ලස්සනම භාෂාවන් අතර අපි හුඟක් ආදරය කරන අපිට හුඟක් ලස්සන දේවල් කියලා දුන්න ඒ අසිරිමත් සිංහල භාෂාවට ලබන අවුරුද්දේදී 2021 අවුරුද්දේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන ඒ විභාගයේදී ලෝකේ තියෙන ඒ සුන්දරත්වය අපිට කියලා දුන්න අපේ භාෂාවට අපි හුඟක් ආදරය කරන අපේ භාෂාවට ඒ සාමාර්ථයක් අපේක්ෂා කරන ආදරණීය දුවල පුතාලත් එක්ක මේ විදිහට අපි පන්ති කාමරේ නොඋනත් පන්ති කාමරේ තරම්ම හදවතින් සමීප වෙලා එකතු වෙන වෙලාවේ බොහොම ආදරෙන් බොහොම හදවතින් අපි ඔබ වැළඳ ගනිමින් අපේ මේ තාක්ෂණයත් එක්ක යන මේ පාඩම් මාලාවන් වල ඊළඟ පියවර අපි මේ වෙලාවේ මේ කාලවකවානුවේ ආරම්භ කරපු පාඩම් මාලාවන් වල දෙවන පියවර අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ ලෝකේ අම්මට කොච්චර ආදරය කරනවද? ඒ අම්මා දස මාසයක් තිස්සේ අපිව බඩේ තියාගෙන හදලා ඒ මව්කිරි වලින් පෝෂණය කරාද? ඒ මව්කිරට කොච්චර අපි ආදරේද? ඒ මව්කිරි අපිට කොච්චර මිහිරිද? ඒ තරමටම මිහිරි සිංහල භාෂාවේ මිහිරි තැන් ස්පර්ශ කරමින් යන මේ සුන්දර චාරිකාවේ අද දවසේදී අපි සූදානම් වෙනවා සිංහල සාහිත්‍ය සංග්‍රහයේ තවත් පාඩම් මේකකයට ප්‍රවේශය ගන්න ගම ඒ ප්‍රවේශය ඔබට හදලා දීලා ඒ ප්‍රවේශයෙන් පස්සේ ඊළඟ පාඩම් ඒකකයේ තුලදී ඒ සාහිත්‍ය සංග්‍රහයේ සාහිත්‍ය රසවින්දනයට යන්න සූදානම් වෙනවා. ඒත් එක්කම අපි පළවෙනි පාඩම් මාලාවේදී කතා කරපු ව්‍යාකරණ ඒකකයට සම්බන්ධ ඊළඟ පියවර ඔබට අද දවසේදී හඳුන්වලා දෙන්න මම උත්සාහ කරනවා. ඉතින් 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න ඔබ තව ටික කලකින් සාමාන්‍ය පෙළ විභාග පන්ති කාමරේ අසුන් ගන්නකොට මගේ පුතේ 10 ශ්‍රේණියට අදාළ ඒ මූලික පාඩම් මාලාවන් සියල්ල කෙසේ හෝ සම්පූර්ණ කරගත යුතුයි. මේ වෙලාවේ අපි ඉන්නේ විවිධ අභියෝග මැද තමයි. සබඳහම විසින් අපිට ජීවිතය උගන්වන මේ කාල සමය තුලදී අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යන්න උගන්වන සබඳහමේ අපූර්ව ඉගැන්වීමක් සිද්ධ වෙන මේ වකවානුව තුලදී ඔබ ඔබේ ජීවිතය, ඔබ ඔබේ අනාගතය, ඔබ ඔබේ හෙට දවස මේ විෂය ඇතුලේ හොයාගත යුතුයි. ඒ හොයාගෙන යන ගමනේදී ඒ ගමනේ කෙලවර මම මගේ හැම පන්තියකම කියනවා වගේ ඔබටත් හැමදාම කියනවා වගේ ඒ ගමනේ කෙලවර තියෙන්න ඕනේ සුන්දර හීන ගොඩක් පිරිච්ච ඒ හීන ගොඩක් හැබෑවෙන ඒ හීනවල අසිරි විඳින්න පුළුවන් ජීවිතයේ සුන්දරම අත්දැකීම් ගොඩ එක තැනකට ගොනු කරගෙන ජීවිතය විඳින්න පුළුවන් ඒ හීනය ඔබේ මේ ගමනේ කෙලවරදී ඔබ සැබෑ කරගන්න ඕනේ. ඒ හීනේ සැබෑ කරගන්න අවශ්‍ය කරන මානසිකත්වය නිර්මාණය කරගනිමින් අපි හැමදාම කියනවා වගේ
විශ්වවිද්‍යාල හීනේ සැබෑ කරගන්න යන ගමනට මේ පියවරත් මහඟු ශක්තියක් කරගනිමින් අපි අපේ පාඩම් මාලාවේ දෙවෙනි පියවර ආරම්භ කරනවා දයාබර ඔබ වෙනුවෙන්. එහෙනම් මම දරුවන්ට මතක් කරනවා මගේ පන්ති වලට සම්බන්ධ වෙලා හිටපු දරුවන් ළඟ සාහිත්‍ය ප්‍රශ්නාවලිය තියෙනවා. සාහිත්‍ය පාඩම් මේක වලට අදාළ ප්‍රශ්නාවලිය තියෙනවා. මේ කාල සමය තුල මාත් එක්ක එකතු වෙච්ච සමහර දරුවෝ ළඟ මගේ මේ නිබන්ධන මාලාව නැතුව ඇති. ඒ දරුවන්ට අපිට කතා කරලා ඒ නිබන්ධන මාලාව එකතු කරගන්න පුළුවන්. එහෙනම් සිංහල සාහිත්‍ය සංග්‍රහයේ හැම පාඩම් ඒකකයක්ම අපි අධ්‍යයනය කරන්න කලින් ඔබ දන්නවා ඒ පාඩම් මාලාවන් වලට අදාළ මූලික කෙටි ප්‍රශ්න ලයිස්තුවක් අපි සාකච්ඡා කරනවා. එම් සාකච්ඡා කරලා ඉවර වෙලා තමයි අපි පාඩම අධ්‍යයනය කරන්න යන්නේ. ඒ යන ගමනේදී 11 වන ශ්‍රේණිය අවසන් වෙනකොට කෙටි ප්‍රශ්න විතරක් ඔබ දන්නවා මම ඉලක්කය උඩ දීලා තියෙනවා. අපි කෙටි ප්‍රශ්න විතරක් 550ක් උත්තර ලියන්න එකතු කරගන්න. ඒ 10 ශ්‍රේණිය යන ගමනේදී ඔබ මුල් පාඩම් 3ට සම්බන්ධ කෙටි ප්‍රශ්නාවලිය මේ වෙනකොට අවසන් කරලා අපි අද දවසේ සූදානම් වෙනවා 4 වෙනි සාහිත්‍ය ඒකකයට අදාළ ප්‍රශ්නාවලිය අධ්‍යයනය කරලා ඊට පස්සේ ඊළඟ පාඩම් මාලාවේදී ඒ පාඩමට අදාළ සාහිත්‍ය රසවින්දනයන් වෙත යොමු වෙනවා. ඉතින් මේ පාඩමට අදාළ මූලික කරුණු සාකච්ඡා කරලා ඉවර වෙලා අපි ව්‍යාකරණ කොටසකින් අද දවසේ පන්තිය අවසන් කරද්දී ඊළඟ දවසේ ඊළඟ පියවරේදී අපි අපේ පාඩම ආරම්භ කරන්නේ සාහිත්‍ය රසවින්දනයන් එක්ක. ඒ මතක් කිරීම කරමින් අපි අපේ අද දවසේ පාඩමට ආරම්භය කරමු. අපි මේ වෙලාවේදී පුතේ උත්සාහ කරනවා මම ඔබත් එක්ක බැද්දේගම පාඩමට සම්බන්ධ මූලික ප්‍රවේශය හදාගන්න. ලංකාවේ අපිට බොහොම ආදරෙන් කතා කරන්න පුළුවන්, බොහොම ආදරෙන් අපේ කියලා කියන්න පුළුවන් ලොකු සාහිත්‍ය විචාර කලාවක් අපිට තියෙනවා. ඒ අතරතුර බොහොම ඈත ඉතිහාසයක් එක්ක බැඳිච්ච වටිනාකම් ගොඩක් එක්ක එකතු වෙච්ච අදටත් අපේ රටේ මිනිස්සු ලෝකෙ මිනිස්සු ආදරෙන් වැළඳ ගන්න නවකතා කලාවක් ලංකාවේ සිංහල අපිට අපේ සිංහල සාහිත්‍ය හදාරන්න අපිට තියෙනවා. ඒ නවකතා කලාව තුළ අපි සයිමන් ද සිල්වා මහත්මයාගේ අපි කතා කරන ඒ සයිමන් ද සිල්වා කියලා කියමු. එතුමා හඳුනාගන්නේ අලුත්ගමගේ සයිමන් ද සිල්වා. මේ සයිමන් ද සිල්වා මහත්මයාගේ මීනා නවකතාවේ ඉඳලා අපි අද වෙනකොට නවකතා කලාවේ ගොඩක් දුර ආපු ගමනක් අපිට තියෙනවා. ඒ ආපු ගමන අතරමැද අපිට නවකතා කලාවේ කලාත්මක වටිනාකම අපිට ඒ කලාත්මක ස්වරය ඒ කලාවේ තියෙන සුන්දර තැන් අපිට අගයන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරපු මාටින් වික්‍රමසිංහ ශූරයන් වගේ නිර්මාණකරුවොත් එක්ක ගලාගෙන ආපු නවකතා කලාව පිළිබඳව මම බැද්දේගම පාඩමට අදාළ නිබන්ධනය තුළ විස්තරාත්මක සාකච්ඡාවක යෙදෙනවා. ඔබට ඒ නිබන්ධනය ඔබේ අතට ගත්තම පස්සේ ඔබට ඒ සියලු දේවල් අධ්‍යයනය කරගන්න, වින්දනය කරන්න අවස්ථාව ලැබෙයි. ඒන අතරමඟදී අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ බොහොම අපූර්ව නවකතාව. ඒ නවකතාවට වටිනාකමක් අපි දෙන්නේ ලංකාවේ සිංහල කියලා කියන කලාකරුවෙක් අතින් නිර්මාණය වෙච්ච නවකතාවක් නෙවෙයි අපිට තියෙන්නේ. විදේශිකයෙකු ලංකාවේ සුන්දර ගැමි පරිසරයක් පිළිබඳව කතා කරපු, ඒ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව කතා කරපු, ඒ මිනිසුන්ගේ ජීවිතවලට වෙච්ච දේවල් ගැන කතා කරපු නිර්මාණකරුවෙක් පිළිබඳවයි අපි බැද්දේගම නවකතාව ඇතුලේ සාකච්ඡාවට භාජනය කරන්නේ. ඒ නිසා මේක අපිට විශේෂයි. මේකට ලොකු වටිනාකමක්
අපි ලබා දිය යුතුයි. 2021 දී සාමාන්‍ය පෙළට වෙණී හින්න දරුවන්ට මේ පාඩම නැතුවම බැරි වෙයි. එතකොට පුතේ ඔබ ළඟ තියෙනවා ප්‍රශ්නාවලිය. ඒ ප්‍රශ්නාවලිය අතට ගන්න. ප්‍රශ්නාවලිය ළඟ නැති දරුවෝ ඕනෑම වෙලාවක අපිට කතා කරන්න. ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබ මේ විෂයට ඒ සාමාර්ථයක් අපේක්ෂා කරන මේ විෂයට ආදරය කරන මිනිසෙක් නම් ඒ ආදරය කරන දරුවෙක් නම් ඒ දරුවට මේ ප්‍රශ්නාවලිය අපි ලබා දෙන්න සූදානම්. ඒ මතක් කිරීම කරමින් අපි බැද්දේගම ගැන කතා කරගෙන යන ගමන් ඒ කෙටි ප්‍රශ්නාවලියට පිළිතුරු ලියනවා. ප්‍රශ්නාවලිය ළඟ තියෙන දරුවෝ පොත අතට ගන්න. ඒ පොතත් එක්ක ඔබ ළඟ තියෙන ප්‍රශ්නාවලියේ ප්‍රශ්නාංක පිළිවෙලට යොදමින් පිළිතුරු ලියන්න පටන් ගන්න. පළවෙනි ප්‍රශ්නය අහනවා බැද්දේගම නවකතාවේ රචකයා කවුද කියලා. දැන් මේ ප්‍රශ්නය මහා දැවැන්ත ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේ ප්‍රශ්නෙට හරි උත්තරය ලියන්නේ නැති දරුවෝ විශාල සංඛ්‍යාවක් අපේ රටේ ඉන්නවා. මොකද මම මේ හරි උත්තරය කියලා කියන්නේ? දැන් මොකද අහුවොත් එහෙම කාගෙන් හරි බැද්දේගම නවකතාවේ රචකයා කවුද කියලා අහුවොත් අපේ දරුවෝ ඩෝන් ගාලා කියනවා මොකද? ලෙනාඩ් වොල්ෆ් සර්. එහෙම තමයි කියන්නේ. ලෙනාඩ් වොල්ෆ් නේ. ලෙනාඩ් වොල්ෆ් නේ. මම කියන්නේ උත්තරේ වැරදි. ඇයි අපි එහෙම කතා කරන්නේ? අන්න ඒකයි මම කියන්නේ උත්තරේ වැරදි කියලා. ඇයි ලෙනාඩ් වොල්ෆ් මහතා ලෙනාඩ් වොල්ෆ් ෂූරි ඇයි අපිට එහෙම ලියන්න බැරි? මතක තියාගන්න පුතේ පිළිතුරක් ලියනකොට ඒ විදිහට ලියන්න. හරි එතකොට බැද්දේගම නවකතාවේ රචකයා අපි ලියනවා ලෙනාඩ් සිඩ්නි වොල්ෆ් මහතා. අපි ලියනවා ලෙනාඩ් සිඩ්නි වොල්ෆ් ලෙනාඩ් සිඩ්නි වොල්ෆ් මහතා. හරි මේක සමහර තැන්වල තියෙනවා සිඩ්නි ලෙනාඩ් වොල්ෆ් කියලා ප්‍රශ්නයක් නේ. හරි සිඩ්නි ලෙනාඩ් වොල්ෆ් මහතා නැත්නම් මේ සාමාන්‍ය දන්න නම තමයි ලෙනාඩ් වොල්ෆ් කියන එක. මේ ලෙනාඩ් වොල්ෆ් මහතා මේක පුරුදු වෙන්න ඕනේ. මිනිස්සුන්ට ගෞරවයෙන් කතා කරන්න, ගෞරවය දී යුතු තැනදී ගෞරවය දෙන්න ආදරණීය ඔබ ඉගෙන ගන්න ඕනේ. අධ්‍යාපනය ඇතුලේ මේ ඔක්කොම දේවල් තියෙනවා. ඒ හින්දා ඊළඟ ප්‍රශ්නේ තියෙනවා එම නවකතාවේ මුල් නම කුමක්ද? බැද්දේගම කියන්නේ සිංහල නමනේ. ලෙනාඩ් වොල්ෆ් කියලා කියන්නේ එංගලන්තයේ ඉඳලා ලංකාවට සංක්‍රමණය වෙච්ච යටත් විජිත කාල සමය තුලදී ඒ යටත් විජිත එංගලන්ත පරිපාලනය මෙහෙවන්න මෙහෙට අරගෙන ආපු සිවිල් සේවකයෙක් විදිහට පත්වීමක් ලැබුණු කෙනෙක්. එතුමා තමන්ගේ නිර්මාණය කරන ඉංග්‍රීසි භාෂාවෙන්. බැද්දේගම කියන්නේ සිංහල නම. රහන්නේ මුල් නවකතාවේ නම ඔබ උත්තරේ ලියන්න ඕනේ The Village in the Jungle. The Village in the Jungle. ගොඩක් දරුවෝ මේක ලියනවා Village in the Jungle කියලා ප්‍රශ්නයක් නෑ. ඒත් එක්ක මතක් කරනවා පුතේ මේක සිංහල ප්‍රශ්න පත්‍රයේ හින්දා මේ නම ඉංග්‍රීසියෙන් ලිව්වා කියලා ප්‍රශ්නයක් නෑ Village in the Jungle කියලා. හැබැයි මම ලියන්න ගිහිල්ලා ඉංග්‍රීසි අකුරු වරද්දගෙන උත්තරේ නිකන් අනාගන්නේ නැතුව ඒක නොදන්න ඉංග්‍රීසියට ගිහිල්ලා වරගෙන අහගන්න නැතුව හරියටම ස්ථිර නම් එහෙම ලියනවා ඇරෙන්න සිංහල ප්‍රශ්න පත්‍රයේ හින්දා මම වැඩියෙන්ම කැමති ඔබ මේක සිංහලෙන් ලියනවා නම් The Village in the Jungle. ඊළඟ ප්‍රශ්නය මෙම නවකතාව මුලින්ම මුද්‍රණය කළ වර්ෂය කුමක්ද? The Village in the Jungle නවකතාව මුලින්ම මුද්‍රණය කරපු වර්ෂය ඔබ ලියන්න ඕනේ 1913. 1913 මේක අමතක කරන්න එපා. 1913. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මෙම නවකතාවට තේමා වූ ප්‍රදේශය කුමක්ද? බැද්දේගම නවකතාව ගලාගෙන යන්නේ මේක අපි සාහිත්‍ය රසවින්දනයේ යෙදෙනකොට මම මේ පාඩම අහන් ඉන්න සියලු දරුවන්ට මතක් කරන්නේ අපි බැද්දේගම නවකතාවේ සාහිත්‍ය රසවින්දනයේ යෙදෙන්නේ පුතේ නිකම් පොත කියවමින් නෙමෙයි. බැද්දේගම නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටය නරඹමින් චිත්‍රපටයේ ලස්සන තැන් නරඹමින් රස විඳිමින් තමයි අපි පාඩමේ රස වින්දනය ලියන්න ඕනේ. එහෙම නැතුව අපිට මේක නියම විදිහට වින්දනය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එතකොට තේමා වූ ප්‍රදේශය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලංකාවේ තාම දුෂ්කරයි සුෂ්කරයි කියලා කතා කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනයේට මායිම් වෙච්ච හතර වටින් කැලින් වට වෙච්ච හුදකලා ජනාවාසයක් පිළිබඳව තමයි ලෙඩාපුර මහත්මයා තමන්ගේ නවකතාව ගොඩනගන්නේ. ඒතර අද වෙනකොට ඒ ගම්මානයේ නඩමුම්වත් හොයාගන්න නැති තරමට බැද්ද විසින් ඒ ගම ගිලගෙන ඉවරයි ඒ වකවානුව තුලදී. මේ ජනාවාසයේ පැවැත්ම විකාශනය මේ මිනිසුන්ගේ ජීවිත, මේ මිනිසුන්ගේ ආර්ථිකය, ඒ මිනිසුන්ගේ සංස්කෘතිය, ඒ සංස්කෘතිය බාහිර සංස්කෘතියන් විසින් ආක්‍රමණය කරන විදිහ, ඒ තුල මේ හුදකලා ජනාවාසයේ බිඳ වැටීම දක්වා වූ සමස්ත ඒ ජනාවාසයේ පිළිබඳ සමස්තය බැදේගම නවකතාව ඇතුලේ මේ ලේඛකයා විසින් අධ්‍යයනයට යෙදෙනවා. ඒතර බලයන් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊළඟට මේ කතුවරයාගේ වෙනත් ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියලා කියනවා. වොල්ප් මහත්මයාගේ ග්‍රන්ථ ගණනාවක් තියෙනවා. විශාල පොත්පත් සංඛ්‍යාවක් රචනා කරපු නිර්මාණකරුවෙක්. එතුමාගේ බිරිඳත් එහෙමයි. අපි ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියලා කියනවා. ග්‍රන්ථ ලැයිස්තුව සහ ඒ ග්‍රන්ථ මුද්‍රණය වෙච්ච වර්ෂය ඇතුළු සියලු දේවල් බැද්දේගම නවකතාවට අදාළ නිබන්ධනය තුලදී ඔබට විස්තරාත්මකව මම සපයලා දෙනවා. ඔබට මේ නිබන්ධනය අධ්‍යයනය කරනකොට ඒ සියලු කාරණා ඔබට ඉගෙන ගන්න විභාගයේ වෙනුවෙන් පාඩම් කරන්න අවස්ථාව ලැබෙනවා. ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියනවා. අපි එකක් විතර නම් කරගමු පිළිතුර විදිහට. අපි එකක් ලියනවා ෂෝවින් කියලා. මේ ග්‍රන්ථය පළවෙනි 1960 වර්ෂයේ 1960 වර්ෂයේදී කියන්නේ බොහොම ඈත වකවානුවේදී මේ කොච්චර ඈතද කිව්වොත් ඔබ තියා මමවත් ඉපදෙන්න හිතලවත් නැති තරම් ඈත අතීතයක් වොල්ප් මහත්මයාගේ නිර්මාණ වලට තියෙනවා. ඒ නිර්මාණ හැබැයි අපි අදත් රස වින්දනය කරනවා. දෙවෙනි ග්‍රන්ථය ලියන්න රෝමින් කියලා මේ ග්‍රන්ථ ගත්තම පස්සේ මේ ග්‍රන්ථ පිළි මේක මුද්‍රණය වෙන්නේ 1961 වර්ෂයේදී මේ විදිහට ග්‍රන්ථ පහක් එක දිගට නිර්මාණය කරනවා වොල්ප් මහත්මයා විසින්. ඒ ග්‍රන්ථ පහ තුල කතා කරන්නේ එතුමාගේ ජීවිතය පිළිබඳව. මේ ග්‍රන්ථ පහ පියවරෙන් පියවර 1 2 3 4 වාදී විදියට ජීවිතයේ එතුමා මුහුණ දීපු අත්දැකීම් සමස්තය විවරණය කරන්න මේ නවකතා මාලාව එතුමා යොදා ගන්නවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය මෙම නවකතාව රචනා කරපු ඒ කියන්නේ ලෙනාඩ් වොල්ප් මහත්මයාගේ වෘත්තිය කුමක්ද කියලා අහනවා. එතුමාගේ රැකියාව මොකක්ද කියන කාරණය මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් විභාගයේදී. ලෙනාඩ් වොල්ප් මහත්මයා එංගලන්තයේ ඉඳලා ලංකාවට එන්නේ ලංකාවේ සිරිනරබලා ලංකාවේ වටපිටාව දැකලා ඒ ආශ්‍රයෙන් නිර්මාණය කරන්න අදහසින් නෙමෙයි. වොල්ප් මහත්මයා ලංකාවට එන්නේ යටත් විජිත පාලන සමයේදී ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික පාලනය මෙහෙයවන තවත් එක රාජ්‍ය නිලධාරියෙක් විදියට. වොල්ප් මහත්මයාගේ වෘත්තිය කුමක්ද කියන තැන ඔබ ලියන්න ඕනේ ආණ්ඩුවේ සිවිල් සේවය. ඔබ ලියන්න ඕනේ ආණ්ඩුවේ සිවිල් සේවය. සිවිල් නිලධාරියෙක් විදියට තමයි එතුමා ලංකාවට එන්නේ. වසර ගානක් ලංකාවේ සේවය කරනවා. සේවය කරලා නැවත එංගලන්තයට යනවා. එතුමාගේ ජීවිතය පිළිබඳ බොහොම සොඳුරු අත්දැකීම් ගණනාවක් අපිට නවකතාව අධ්‍යයනය කරනකොට අපි සාකච්ඡාවට භාජනය කරනවා. ඊළඟ ප්‍රශ්නය මෙම නවකතාවේ කතුවරයාගේ බිරිඳගේ නම කුමක්ද? වොල්ෆ්ගේ වයිෆ් කවුද කියලා අපි අහන්නේ. ලෙනාඩ් වොල්ප් මහත්මයාගේ බිරිඳගේ නම අපි ඇය හඳුනාගන්නේ ඇඩ්ලින් වර්ජිනියා වොල්ෆ්. ඇඩ්ලින් වර්ජිනියා වොල්ෆ්. තව තැනක ඔබට මේක හම්බෙන්න පුළුවන් ඇඩ්ලින් වර්ජිනියා ස්ටෙපන් කියලා. ඒතර මේ අහන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ ලෙනාඩ් වොල්ෆ්ගේ බිරිඳ. ඒතර මේ වර්ජිනියා ස්ටෙපන් මෙනවිය. කියන්නේ විවාහ වෙන්න කලින් එන්නේ නැහැ. විවාහ වුණාට පස්සේ
වුල්ෆ් මිසස් වුල්ෆ් බවට පත් වෙනවා. මේ වුල්ෆ් කියන කැලේ ගෙදර ඉඳන් දිරිඳගේ නම ඔබ ලියන්න ඕනේ ඇඩ්ලින් වර්ජිනියා වුල්ෆ් කියන නමින්. ඊට පස්සේ අහනවා ඇගේ ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියලා කියනවා. ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් රචනා කරපු ලෙනාඩ් වුල්ෆ් මහත්මයාට වඩා වැඩියෙන් සාහිත්‍යකරණය නිලනු සාහිත්‍යකරණය නිසාම මානසික ආබාධයකට ලක්වුණු ලේඛිකාවක් නිර්මාණකාරිනියක් විදිහට තමයි අපි ලෙනාඩ් වුල්ෆ් මහත්මයාගේ බිරිඳ අපිට හම්බ වෙන්නේ. එතුමියගේ එක ග්‍රන්ථයක් අපිට ලියන්න පුළුවන් Night and Day. Night and Day. Night and Day ග්‍රන්ථය පළවෙනි 1919. Night and Day කියන ග්‍රන්ථය පළවෙනි 1919. ඊට පස්සේ අක දෙක දාලා දෙවෙනි ග්‍රන්ථය ඔබට ලියන්න පුළුවන් To the Lighthouse. To the Lighthouse. To the Lighthouse. To the Lighthouse ග්‍රන්ථය පළවෙනි 1927 වර්ෂයේ. 1927 වර්ෂයේදී. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. එතන ලියනවා මෙහෙම මෙහි ඇතුළත් ප්‍රධාන චරිත මොනවාද? ඒ කියන්නේ බැද්දේකම නවකතාවේ ඇතුළත් ප්‍රධාන චරිත මොනවද කියලා අහනවා. බැද්දේකම කියන්නේ කුඩා ජනාවාසයක්. ඒ ජනාවාසය ඇතුලේ ජීවත් වෙන ඉතාම සීමිත පවුල් සංඛ්‍යාවක්. ඒ සීමිත පවුල් අතර බැද්දේකම නවකතාවේ බොහොම අපූර්ව චරිත කීපයක් අපිට හම්බ වෙනවා. බොහොම අපූර්ව චරිත කීපයක් අපිට හම්බ වෙනවා. අපි උ මිනිස්සු ටිකක් හම්බ වෙනවා. ප්‍රධාන චරිත අතර ඔබ ලියන්න ඕනේ විශේෂයෙන්ම සිලිඳු. සිලිඳුගේ චරිතය විශේෂයි. සිලිඳු ඔබ දන්නවා ඔබට මුණ ගැහෙනවා. සිලිඳු. ඊට පස්සේ බබුන් ඉන්නවා. සිලිඳුගේ බෑනා වෙච්ච බබුන් ඉන්නවා. ඊට පස්සේ බබුන්ගේ බිරිඳ නැත්තම් සිලිඳුගේ වැඩිමහල් දියණිය වෙච්ච පුංචි මැණිකා මේ නවකතාව ඇතුලේ බොහොම අනුවේදනීය අත්දැකීම් රැසකට මුහුණ දෙනවා. පුංචි මැණිකා ඊට පස්සේ පුංචි මැණිකාගේ නාංගි හින්නිහාමි සිලිඳු බබුන් පුංචි මැණිකාගේ නැගණිය වෙච්ච හින්නිහාමි මේ පුංචි මැණිකා සහ හින්නිහාමි කියන දෙන්නා කුඩා කාලේ ඉඳලා රැක බලා ගන්න ඔවුන්ගේ නැන්දනිය වෙච්ච කර්ලිනාහාමි විශේෂයි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ගමේ ආරච්චිල සිලිඳුගේ මස්සිනා ආරච්චිල බබේහාමි ආරච්චිල කියලා අපි හඳුනා ගන්න. බබේහාමි ආරච්චිල ඒ චරිතය විශේෂයි. ඊට පස්සේ මේ සමාජ පරිවර්තනය වෙනස් සංස්කෘතියක් බැද්දේකමට අරගෙන එන බැද්දේකමට පිටතින් යන ප්‍රනාන්දු මුදලාලි. ඊට පස්සේ මේ ගම ඇතුලේ අපිට හම්බ වෙන බොහොම වෙනස් චරිත ලක්ෂණ පෙන්වන චරිතයක් අපිට හම්බ වෙනවා. වෙදරාල විශේෂ වෙනවා මේ නවකතාව ඇතුලේ. මේ චරිත ටික ඔබ මතක තියාගන්න ඕන ප්‍රධාන චරිත අතර. ඊළඟට කතුවරයාගේ බිරිඳ මුහුණ දුන් රෝගී තත්වය කුමක්ද? ලෙනාඩ් වුල්ෆ්ගේ බිරිඳ මිය යන්නේ මානසික රෝගී තත්වයකට මුහුණ දෙමින්. ඒ මානසික රෝගය අපි හඳුනාගන්නේ නියුරස්තීනියා කියන. ඔබ ලියන්න ඕනේ නියුරස්තීනියා නම් මානසික ආබාධය. නියුරස්තීනියා නම් මානසික ආබාධය. මේ නියුරස්තීනියා කියන මානසික ආබාධයට වුල්ෆ්ගේ බිරිඳ මුහුණ දෙන්නේ කොහොමද? ඒක වෛද්‍යවරු කියන්නේ විදිහට අධික ලෙස කය සහ මනස වෙහෙස වීම නිසා ඇතිවන මානසික රෝගී තත්ත්වයක් කියලා කියන්නේ. අධික ලෙස වෙහෙසටපත් වෙමින් ශාරීරික සහ මානසිකව ඇතිවන දැඩි වෙහෙස නිසා ඇතිවන මානසික රෝගී තත්ත්වයක් නියුරස්තීනියා කියන මානසික රෝගී තත්ත්වයට මුහුණ දෙනවා වුල්ෆ්ගේ බිරිඳ. මේ මානසික රෝගී තත්ත්වය උත්සන්න වෙච්ච අවස්ථාවක එකේ නිවස අස්සලින් ගලාගෙන යන ගඟට තමන්ගේ ඇගේ ගලක් බැඳගෙන ඒ ගඟට පැනලා සිය දෙවි හානි කරගෙන තමයි
ඇය මේ යන්නේ. ඊළඟට ප්‍රශ්න කරනවා මේ විදිහට මෙම නවකතාවේ හමුවන මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී තිබුණේ මොනවාද? ඒක ඉතාම සරලයි. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ගොවිතැන. ඒ ගොවිතැනත් බැදේකම අධ්‍යයනය කරද්දී අපට පෙනේ ඒ ගොවිතැනේ මූලිකම තිබුණේ වී ගොවිතැන තිබුණා. ඒ වගේම හේන් ගොවිතැන බහුලව කරපු බව අපිට පේනවා. ඒ ගොවිතැන වී ගොවිතැන සහ ප්‍රධාන වශයෙන් හේන් ගොවිතැනින් යැපිච්ච ජන සමාජයක් අපිට බැදේකමදී හම්බ වෙන්නේ. ඊළඟට සිංහල පරිවර්තනය වන බැද්දේකම පළමු වරට පළ වූ වර්ෂය කුමක්ද? Village in the Jungle කියන එක බැද්දේකම කියන නමින් සිංහලට පරිවර්තනය වෙනවා. ඒ සිංහලට පරිවර්තනය වෙච්ච වර්ෂය කුමක්ද කියලා අහන්නේ ඒ වර්ෂය අපිට අමතක වෙන්නේ නැති වර්ෂය 1949. 1949. ඊළඟ ප්‍රශ්නය අහනවා මේ විදිහට බැද්දේකම ඇගීමට ලක් කළ පුවත්පතක් නම් කරන්න. බැද්දේකම කියන නවකතාව අගය කරමින් වාර්තාකරණය ලියවිච්ච පුවත්පත් අතර ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා එංගලන්තයේ පළවෙනි ප්‍රධාන සංග්‍රහාවක් වෙච්ච ටයිම්ස් සංග්‍රහාව. ටයිම්ස් සංග්‍රහාව. ටයිම්ස් සංග්‍රහාව. ඊට පස්සේ ලිනාඩ් වුල්ෆ් සිවිල් සේවයේ තුණු දිස්ත්‍රික්ක මොනවාද? ලිනාඩ් වුල්ෆ් මහත්මයා විවිධ ආණ්ඩුවේ විවිධ තනතුරු දරමින් වසර ගණනාවක් ලංකාවේ සිවිල් සේවයේ යෙදෙනවා. ඒ අතරතුර දිස්ත්‍රික්ක 3ක ප්‍රධාන වශයෙන් රාජකාරිය නිලනවා. ඒ දිස්ත්‍රික්ක අතර යාපනය, ඊට පස්සේ මහනුවර, ඊට පස්සේ හම්බන්තොට. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවයේ දෙමින් ඉන්න කාලවකවානුවේදී තමයි ඒ ලබපු අත්දැකීම් ආශ්‍රයෙන් තමයි Village in the Jungle නවකතාව එතුමාගෙන් රචනා වෙන්නේ. හම්බන්තොට. හරි? මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි කතා කරනවා ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයා ලෙස පත්වීම් ලැබලා ගියා කියලා. ආණ්ඩුවේ සහකාර ඒජන්ත කියන එක. අපි වර්තමානයේ කිව්වොත් උපදිසාපති කියන තනතුරට පත් වෙලායි හම්බන්තොට සේවයට යන්නේ. ඊළඟ ප්‍රශ්නයේදී අහනවා මෙන්න මෙහෙම. කතුවරයා උපන් රට කුමක්ද? ඒක ලේසි පිළිතුර එංගලන්තය. එංගලන්තයේ උපත ලබන්නේ. ඊට පස්සේ කතුවරයා ලංකාවේ ගත කළ කාල සීමාව කොච්චරද කියලා අහනවා. කතුවරයා ලංකාවේ ගත කරපු කාල සීමාව අවුරුදු 7යි. ලංකාවේ වසර 7ක කාලයක් වුල්ෆ් මහත්මයා සේවයේ නියැලෙනවා. 1904 දී ලංකාවේ සිවිල් සේවයට එකතු වෙනවා වුල්ෆ් මහත්මයා. 1904 ඉඳලා 1911 දක්වා අතර කාල සමය තුල ලංකාවේ සිවිල් සේවකයෙක් ලෙස සේවය කරා. නවකතාවේ කතුවරයාගේ උපන් දිනය කවදාද? නවකතාවේ කතුවරයාගේ උපන් දිනය කවදාද? දැන් මේ උපන් දිනය කියන එක කෙසේ වෙතත් උපන් වර්ෂය විභාගයේදී ප්‍රශ්නයක් විදිහට අහන්න තියෙන අවස්ථා බහුලයි. අපි උපන් දිනය මතක තියාගමු. එතකොට ඔබට වර්ෂය ලියා ගන්න පුළුවන්. 1880 නොවැම්බර් මාසයේ 25. 1880 11/25. ඊළඟට සිවිල් සේවයට බැඳෙන විට ඔහුගේ වයස ලංකාවේ සිවිල් සේවයට එකතු වෙන විට ඔහුගේ වයස අවුරුදු 24යි. වයස අවුරුදු 24යි. බැද්දේකම වස්තු විශේෂ වූයේ කුමක්ද? බැද්දේකමට වස්තු විශේෂ වූයේ කුමක්ද? බැද්දේකමට වස්තු විශේෂ වූයේ කුමක්ද? දැන් මේකට ලියනකොට අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා ලියන්න වෙනවා පිළිතුර. බැද්දේකම නවකතාව ඇතුලේ කතා කරන්නේ අතර වටින්ම වනයෙන් වැහිච්ච නැත්නම් වනයෙන් වට වෙච්ච හුදකලා කුඩා ජනාවාසයක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ.
එන්න වැද්දේකම වස්තු විශේෂ වූයේ කුමක්ද කියන තැන ඔබ මේ විදිහට සටහන් කරගත්තා නම් හොඳයි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනගත හුදෙකලා ජනාවාසයක ජීවත් වූ මිනිසුන්ගේ ජීවිතය හා එම ජනාවාසය ක්‍රමයෙන් අභාවයට යන ආකාරය කතුවරයා සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මේ හුදකලා ජනාවාසයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත සහ ඒ ජීවිතත් එක්ක බැඳිච්ච මේ පරිසරය, මේ ජනාවාසය ක්‍රමයෙන් පියවර අභාවයට ගිහිල්ලා ඒ ජනාවාසයේ අවසානයක් වෙන ඉරණම පිළිබඳව සාකච්ඡා කරන්නයි කතුවරයා උත්සාහ කරන්නේ. බැද්දේගම පරිච්ඡේද ගණන කීයද? බැද්දේගම නවකතාවේ සමස්ත පරිච්ඡේද ගාන කීයද කියලා අපි අහන්නේ. බැද්දේගම ඔක්කොම පරිච්ඡේද තිබුණා පරිච්ඡේද 10ක්. බැද්දේගම නවකතාවේ පරිච්ඡේද ගාන කීයද කියලා අහුවොත් පරිච්ඡේද 10යි. ඒ 10න් 9 වෙනි පරිච්ඡේදය තමයි ඔබට අධ්‍යයනය කරන්න තියෙන්නේ. 9 වෙනි පරිච්ඡේදය තමයි ඔබට අධ්‍යයනය කරන්න තියෙන්නේ. හරි? මේ මූලික කරුණු ටික අපි සාකච්ඡා කරන්නේ බැද්දේගම නවකතාව පිළිබඳව මූලික තොරතුරු හඳුනා ගැනීමක් කරලා ඊට පස්සේ සාහිත්‍ය රසවින්දනයට යන අපේ ක්‍රමයක් පියවරක් අපි ඒකට හදාගත්ත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල අනුව යමු. ඒ පිළිවෙල තුළ අපේ දරුවෝ ඔබේ ප්‍රශ්න වලට උත්තර ලියන සාහිත්‍යයේ කෙරි ප්‍රශ්න වලට උත්තර ලියන වෙනම පොතක් තියෙනවා. ඒ පොතක් නැතුව මේක අහන් ඉන්න මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා නම් එහෙම පිළිවෙලක් හදා ගන්න ඕනේ. ඒ හදාගෙන ඔබ මේක අධ්‍යයනය කරමින් මේ පිළිතුරු එකතු කරමින් 11 වන ශ්‍රේණියේ අවසානයේ දක්වා යන්න. මේ මූලික හඳුනා ගැනීම එක්ක අපි ඊළඟ පාඩම් මාලාවේදී බැද්දේගම නවකතාව පිළිබඳ සාහිත්‍ය රසවින්දනයන් සඳහා ආරම්භය හදා ගන්නවා ඒ විදිහට. එතකොට බැද්දේගම මේ නවකතාව තුළ අපිට හම්බ වෙන ඒ චරිත, ඒ මිනිස්සුන්ගේ ආර්ථිකය, ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය, ඒ ජීවත් වෙච්ච ගැමි ජීවිතවලට අත් වෙන ඉරණම අවසානයේදී බොහොම අනුවේදනීය අත්දැකීම් ප්‍රමාණයක් ඉතුරු කරමින් බැද්දේගම අවසන් වෙන ආකාරය දක්වා අපි අධ්‍යයනයේ නියැලෙන්න උත්සාහ කරනවා. ලෙනාඩ් වොල්ෆ් මේ නවකතාව තුළ ඔහු භාවිත කළපු භාෂාව පිළිබඳවත් හැදෑරීමක් කරමින් ඒ පියවර සඳහා ප්‍රවේශය ලබා ගැනීමයි මේ ප්‍රශ්නාවලිය හරහා කරේ. ඒ ප්‍රශ්නාවලියත් එක්ක ඔබ ඔබේ පෙළ පොතත් කියවා ගන්න. ඒ දෙකෙන් පස්සේ අපි ඊළඟ පාඩම් මාලාවේදී බැද්දේගම රසවින්දනයන් සඳහා යොමු වෙනවා. එදෙක් මේ පියවර මෙතනින් නවත්වනවා. ඒ නවත්තලා අපි අපේ පළවෙනි පාඩම් මාලාවේදී අධ්‍යයනය කරපු ව්‍යාකරණ නිබන්ධනයේ ඊළඟ කොටස මම ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ නිබන්ධනය ඔබ අතේ තියෙනවා. මේ නිබන්ධනය අපි පළවෙනි පාඩම් මාලාවේදී අධ්‍යයනයට ලක් කරලා සාකච්ඡාවට භාජනය කළා. ඒ සාකච්ඡා කරලා නවත්තපු තැනින් අපි මේ දෙවෙනි පියවර ආරම්භ කරනවා. එතනදී ඔබට වාක්‍ය රීති ටික
මූලික වශයෙන් හඳුන්වලා දෙනවා. ඔබ යන්නේ මේ නිබන්ධනයේ පිටු අංක 7ට මේ නිබන්ධනයේ පිටු අංක 7ට ඔබ යන්නේ පිටු අංක 7න් අපිට පටන් ගන්න තියෙන්නේ අපි ඒ දක්වා කොටස් ටික පළවෙනි පියවරේදී අවසන් කරලා තියෙනවා. පිටු අංක 7 වාක්‍ය රීතියක් විදිහට දක්වනවා මෙන්න මේ විදිහට 10 ශ්‍රේණියේදී අධ්‍යයනය කරන්න තියෙන ප්‍රධාන වාක්‍ය රීති කිහිපය. ඒ කිහිපයේදී වැදගත් වෙන වාක්‍ය රීතියක් විභාගෙදී ඔබ හරියට හැදෑරීම කළොත් මේ වාක්‍ය රීතිය සම්බන්ධ වාක්‍ය නිවැරදි කර ගැනීම සහ ඒ සම්බන්ධ අභ්‍යාස ඔබ අතින් වරදින්න කොහෙත්ම හේතුවක් නැහැ. ඒ රීතිය දක්වනවා මේ විදිහට ප්‍රශ්නවාචී යෙදුමකින් අවසන් වන වාක්‍යයක යෙදෙන කර්තෘ අනුක්ත විය යුතුය. මේ විදිහට ඔබ එක හුස්මට මාත් එක්ක මේක කියවලා මතක තියාගන්න ඕනේ. ප්‍රශ්නවාචී යෙදුමකින් අවසන් වන වාක්‍යයක යෙදෙන කර්තෘ අනුක්ත විය යුතුය. දැන් මොකද්ද කියන්නේ? වාක්‍යයක් අවසානයේ ප්‍රශ්නයක් නම් අහන්නේ. වාක්‍යයක් අවසන් වෙන්නේ ප්‍රශ්නවාචී යෙදුමකින් නම්. අපි උදේ ඉඳලා රැ වෙනකන් අත්තම් පස්සේ එහෙම කතා කරන ගොඩක් තැන්වලදී ප්‍රශ්නවාචී යෙදුම් බහුලයිනේ. ඇයි? මොනවාද? ආවාද? ගියාද? කෑවාද? කොහේද? බැලුවාද? මේ විදිහට මොනවාද? කෙරුවාද? නැටුවාද? බැලුවාද? හැඬුවාද? කොහේද? කවදාද? මන්ද? හරි. අපේ දරුවෝ මේ දවස්වල කතා කරන්නේ තේමනේ මන්ද පම. ඒතර එතනක් තියෙන ප්‍රශ්නාර්ථයක් නේ. ඒතර වාක්‍යයක් අවසානයේදී ගොඩනැගෙන්නේ ප්‍රශ්නාර්ථයක් නම් වාක්‍යයක් අවසානයේ අහන්නේ ප්‍රශ්නයක් නම් ඒ යෙදුමට සම්බන්ධ වාක්‍ය එකක් ඔබ ලියන්න අනුක්ත කරන්න. සරලයිනේ. උදාහරණ එක මෙහෙම ලියනවා. අපි ඔබට කැමති විදිහකට ලියා ගන්න පුළුවන්. මම වාක්‍ය ලියන්න මේ විදිහට. අපි අද පාඩම් කරමුද? අපි අද පාඩම් කරමුද? කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් දරුවෝ පන්ති ඉන්නකොට මම මේ මැහුවා නම් අපි අද පාඩම් කරමුද කියලා. දරුවෝ අහයි මොනවද කියලා. දැන් එතනක් තියෙන ප්‍රශ්නාර්ථය. මොනවද කියලා අහුවොත් එහෙම මගේ පැත්තෙන් දෙන්න තියෙන පිළිතුර තමයි අපි විෂයත් එක්ක ගත්තන් පස්සේ කවියක් පාඩම් කරමුද, පුදුතයක් පාඩම් කරමුද කියන කාරණය වාක්‍ය රීති කඩපාඩම් කරමුද කියලා අහන්නේ නැහැ. වාක්‍ය රීති ගත්තම ඔබ අභ්‍යාස කරමින් ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඔබට දවසට පාඩම් කරමින් ඉන්න ගමන් දවස් දෙක වතාවක් අඩුම වශයෙන් එක කවියක් හරි පාඩම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බැද්දේකකට පස්සේ අපිට අධ්‍යයනය කරන්න එන ගංගාමී සංගීතයේ කවියක් පාඩම් කරන්න පුළුවන් මොන ටික ඉවරනවා. ඒකත් ඉවර නම් ඔබට 10 ශ්‍රේණියේ අවසානයේ අධ්‍යයනය කරන්න එන සිංහබාහු නාට්‍යයේ ලස්සන ඔබට වඩාත්ම සිත්ගත් තැනක් හොයලා පාඩම් කරන්න පුළුවන්. මේ එන්න ඔබට එක තැනක් මතක් කරලා දුන්නොත් සිංහබාහු නාට්‍යයට ගිහිල්ලා නාට්‍ය අවසාන කොටස පෙන්නලා සිංහබාහු ගල්ලෙන බිඳලා තමන්ගේ අම්මවයි නැගණියවයි අරගෙන හොරෙන්ම වනාන්තරයෙන් පිට වුණාට පස්සේ ඒ සිංහයා නැත්නම් ඒ තාත්තා ඇවිල්ලා වැළපෙන තැනින් පටන්ගෙන පාඩම් කරන්න පුළුවන්. මොකද ඒ කොටස වඩා ජනප්‍රිය හින්දා. මේ ඔබට ප්‍රවේශයක් හදලා දුන්නොත් සිංහයා ඇවිල්ලා වැළපෙනවා කොහොමද පුතේ? ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා සිංහපා මේ ඊට පස්සේ ඒත් දිගටම ප්‍රශ්න අහනවනේ තමන්ගේ දුවගේ. ඇයි සුදු දුවනී නුඹවත් නොසිතී? ඇයි සුදු දුවනී නුඹවත් නොසිතී? දැන් ප්‍රශ්නයක් නේ අහන්නේ. ඒ හැමතැනකම ප්‍රශ්නාර්ථයක් නෙති. ඊට ඒ නිර්මාණ පිළිබඳ අධ්‍යයනය කරමින් උනත් මේ වාක්‍ය රීතිය ඉගෙන ගන්න පුළුවන්. ඔබේ පාඩමවල කරලා බලන්න.
ඒ වගේ ලස්සන දැන් ඔබට ගොඩක් හම්බ වෙයි. මේ සිංහබාහුගේ ඊළඟට සිංහයාගේ සුබ්බා දේවියගේ සිංහ සීවලීගේ බොහොම ලස්සන මහාචාර්ය සරච්චන්ද්‍ර නිර්මාණය කරපු බොහොම ලස්සන වචන ලැයිස්තුවක් හම්බෙයි. ඒ තැනකදී සිංහබාහු කියනවා කුමක්දෝ මේ පාපේ ලිනීමේ විසීමේ සේතක්දෝ කුමක්දෝ මේ පාපේ ලිනීමේ විසීමේ සේතක්දෝ කුමක්දෝ මේ පාපේ ලිනීමේ විසීමේ සේතක්දෝ මේ වගේ ඔබට උදේ බොහොම ලස්සන දැන් ස්පර්ශ කරන්න හම් වෙයි. නිසා මේ කාලය ඒ වෙනුවෙන් යොදවන්න. ඒ වෙනුවෙන් යොදවන්න. ඒව පාඩම් කරන්න. අඩුම වශයෙන් ඔබ ජනකවි පාඩමකට පෙරලලා ජනකවි පාඩමේ කවියක් හරි කටපාඩම් කරගත්තොත් ඔබට ඔබේ ඒ සාමාර්ථය ටිකක් ලේසියි. හරි? ඔය මෙතෙන් එනවා අපි අද පාඩම් කරමුද? ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ කරමුද කියලා ප්‍රශ්න කරනවා. දැන් වාක්‍ය අවසානයේ ප්‍රශ්නාර්ථයක් තියෙන හින්දා ඔබ ඒ වාක්‍යයේ කතෘ හොයා ගන්නවා. කොහොමද මේ වාක්‍යයේ කතෘ? අපි කියන කතෘ මොකද කරන්න ඕනේ? අනුක්ත කරන්න ඕනේ. නම් අපි කියන එක උක්ත පදයක්. අපි ඒක අනුක්ත කරනවා අප කියන. එරිදිය ඊටම සරල තැනකදී අපි තව උදාහරණයක් කිව්වොත් අපි ලියනවා ළමයි ගෙදර ගියාද? ළමයි ගෙදර ගියාද? බලන්න පුතේ මම ලියනකොට මොකද කරන්නේ? වාක්‍ය අවසාන ද නිපාතය ඈඩ් කරනවා. වාක්‍ය අවසාන ද නිපාතය ඈඩ් කරනවා. පැහැදිලිව මතක තියාගත යුතුයි. ඔබ ව්‍යාකරණානුකූලව වාක්‍ය කෙතරම් නිවැරදිව ලිව්වත් ප්‍රශ්නාර්ථයක් කියන ප්‍රශ්නාර්ථ ලකුණ නැත්නම් ඒත් ලකුණු බිඳුවයි විභාගෙදී ඒකත් දාලා ද නිපාතය ඈඩ් කරන්න නැතුව ලිව්වා කියලා හිතන්න. ඔබට ඒත් ලකුණු බිඳුවයි. ඒක තමයි මේ විෂයේ තියෙන ආශ්චර්යය. ඒ සියලු දේවල් ඔබ ලියන්න ඕනේ. මගේ දරුවා අතින් කිසිම වෙලාවක මේ එක තැනකදීවත් දශමයක්වත් වරදින්න විදිහක් නැහැ. හරි? ළමයි ගෙදර ගියාද? දැන් ප්‍රශ්න කරනවා ගියාද කියලා. එහෙනම් ගියාද කියලා කිව්වොත් වාක්‍යයේ කතෘ මොකද වෙන්න ඕනේ? අනුක්ත කරන්න ඕනේ. ළමයි කියන්නේ උක්ත පදයක් කියන එක දරුවෝ දන්නවා. මොකද අපි උක්තානුක්ත වේදය මේ වෙනකොට ඉගෙනගෙන ඉවරයි. එහෙනම් මේක අනුක්ත වෙනවා කොහොමද? ළමයි. මේක අනුක්ත වෙනවා ළමයින් කියලා. දැන් වාක්‍ය නිවැරදි. මෙතනදී ඔබට මම මෙන්න මේ මතක් කිරීම කරනවා. මේක වරද්දනවා අපේ දරුවෝ විතරක් නෙමෙයි සමහර ගුරුවරුත් වරද්දන තැනක්. ළමයි කියන පදේ පුතේ අනුක්ත කරන්නේ කිව්වන් පස්සේ අනන්තවත් අපේ රටේ සිංහල මිනිස්සු මේක ළමුන් කියලා ලියලා තියෙනවා. ගොඩක් තැන්වල ඔබ දැකලා ඇති මේ ළමුන් කියන පදේ ලියලා තියෙනවා. ළමයි කියලා කිව්වන් පස්සේ ඊ ප්‍රත්‍යය නම් අනුක්ත වෙන්නේ ඉන් ප්‍රත්‍යයෙන් නම් ඒක ළමයින් වෙන්න ඕනේ. ළමුන් කියලා කියන්න බෑ. මතක තියාගන්න ළමුන් කියන වචනය සිංහල භාෂාවේ වැරදි භාවිතයක්. සරලව ඔබට මම දෙන උපදේශය මෙහෙම මතක තියාගන්න. ළමුන් කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ. ළමුන් කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ. නැත්තම් ලියන්න බෑ. එහෙම මතක තියාගන්න. නිසා ඔබ කිසිම වෙලාවක මේක ළමුන් කියලා ලියන්න එපා. ඔබ මේ පදය ළමයින් කියලා අනුක්ත කරන්න මතක තියාගන්න. ළමයින් කියලා අනුක්ත කරන්න මතක තියාගන්න. මේ තමයි නියම සිංහල ව්‍යවහාරය. අපි යනවා තුන්වෙනි වාක්‍ය මම මෙහෙම ලියන්න. මම ලියනවා ගුරුවරුන් අකුරු ඉගෙනුවාද ද විපාතේ ඈඩ් කරලා ප්‍රශ්නාර්ථය දාන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඉගෙනුවාද කියලා ප්‍රශ්න කරන හින්දා වාක්‍ය බලන්න ගුරුවරුන් කියන්නේ අනුක්ත පදේ. දරුවෝ දන්නවා ගුරුවරුන් කියන එක උක්ත කරනවා නම් ඒක ගුරුවරු වෙන්න ඕනේ. ගුරුවරු
ගුරුවරු කියන වචනේ එකට ලියන්නේ වෙන් කළ ලියුවොත් ගුරුවරු වෙනවා. ඒ ගුරුවරු කියන්නේ වෙන පිරිස. හරි ගුරුවරුන් කියලා මේක අනුත්ත වෙන්න ඕනේ. හරි පැහැදිලි? ඒ රීතිය සම්බන්ධයෙන් ඔබට මේ විදිහේ උදාහරණ ලියා ගන්න පුළුවන්. මේ උදාහරණ නැතුව මේ රීතිය පැහැදිලි කරගන්න ඔබට කැමති විදිහට මෙතන උදාහරණ සහිත වාක්‍ය 3ක් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔබ මේ රීතිය හොඳින් මතක තියාගන්න විභාගයේදී වරද්ද ගන්න එපා. ඊට පස්සේ අපි යනවා නිබන්ධනයේ 3 වෙනි වාක්‍ය රීතියට. මේ අපි කතා කරපු වාක්‍ය රීතියට යටින් තියෙන රීතියට අපි යනවා. ඉතින් මෙහෙම ලියනවා. හැකි යුතු මැනවි යෙහිකි වටි. හැකි යුතු මැනවි යෙහිකි වටි යන පදයකින් අවසන් වන වාක්‍යයන්හි කතෘ අනුක්ත විය යුතුය. කතෘ අනුක්ත විය යුතුය කියන කෑල්ල highlight කරගන්න. මම නැවත කියනවා නිබන්ධනයේ ළඟ නැති දරුවන්ට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. හැකි යුතු මැනවි යෙහිකි වටි යන පදයකින් අවසන් වන වාක්‍යයන්හි කතෘ අනුක්ත විය යුතුය. කතෘ අනුක්ත විය යුතුය. හරි දැන් ඔබ මේ පද ටික මතක තියාගන්න ඕනේ. හරි මොනවද පද ටික? හැකි යුතු මැනවි යෙහිකි වටි. ඔබ මේක මතක තියාගන්න. හැකි යුතු මැනවි යෙහිකි වටි මේ පද ටික පොදින් කඩපාඩම් කරලා තියාගත්තත් ගැටලුවක් නැහැ. එතකොට ඔබට ඒක කොහොමවත් වරදින්න විදිහක් නැහැ. ඒ හින්දා නේද? යුතු මැනවි හැකි යෙහිකි වටි මේ කියන පදයකින් වාක්‍යයක් අවසන් වෙනවා නම් ඒ වාක්‍යයේ කතෘ නැත්තම් ක්‍රියාව කරන කෙනා එහෙම නැත්තම් ඒ ක්‍රියාවට සම්බන්ධ නාම පදය ඔබ ලියන්න ඕනේ අනුක්ත කරගන්න. දැන් වාක්‍යය වෙනවා මෙන්න මෙහෙම. ඔබ ලියන වාක්‍යයක් මෙහෙම ළමයි යහමග යා යුතුය. වාක්‍ය ලියුවා ළමයි යහමග යා යුතුය. දැන් බලන්න මෙතන අවසන් වෙන්නේ යුතුය කියන. දැන් මම අපේ ඉස්සෙල්ලා කියපු පදයේ යුතු කියන පදේ. දැන් මේ තියෙන්නේ ඒක තමයි බලන්න. මෙතන මේ පදයේ යුතු කියන එක. ය කියන එක මම ඈඩ් කරලා ලියලා තියෙන්නේ. දැන් මේ ය කියන්නේ පදේ නෙමෙයි. අපේ වාක්‍ය අවසන් කිරීම සඳහා යොදපු නිපාතය. අපේ වාක්‍ය අවසන් කිරීම සඳහා යොදපු නිපාතය. එහෙම නැතුව ඒ පදය නෙමෙයි. පදේ යුතු. ය දාගන්නේ වාක්‍ය නියමාකාරයෙන් අවසන් බව පෙන්වීම සඳහා. ඒවා නිපාත. දැන් බලන්න ළමයි යහමග යා යුතුය. ළමයි යහමග යා යුතුය. යුතු කියලා අවසන් වෙනවා නම් කතෘ කවද? ළමයි. ළමයි කියන එක අනුක්ත වෙනකොට පොතේ මේක ලියවෙනවා කොහොමද? ළමයින් කියන්නේ. එහෙනම් කතෘ අනුක්ත වෙනවා ළමයින් විදිහට. තව උදාහරණයක් මෙහෙම ලිව්වොත් මේ තියෙන පදයක් මම පාවිච්චි කරලා ඒතර පද ගණනාවක් ඔබට මේ නිබන්ධනයේ පේනවා. ලිව්වොත් මෙහෙම ලියන්න පුළුවන්. අපි ලියනවා මෙහෙම ගුරුවරුන් අකුරු උගන්වනු මැනවි. මැනවි කියන්නේ යහපත් කියන අදහසනේ. උගන්වනවා නම් හොඳයි. යහපත්. ඒක කොහොමද එහෙමනේ? දැන් බලන්න වාක්‍ය අවසන් වෙන්නේ මැනවි කියලා. වාක්‍ය අවසන් වෙලා තියෙන්නේ මැනවි කියලා. ඒ වාක්‍යයේ කවුද කතෘ? ගුරුවරුන්. බලන්න ගුරුවරුන් කියන්නේ අනුක්ත පදයක්. ගුරුවරුන් කියන්නේ අනුක්ත පදයක්. මැනවි කියලා වාක්‍ය අවසන් වෙනවා. අපි කතෘ ගුරුවරුන් විදිහට අනුක්ත කරනවා. තව උදාහරණයක් අපි ලියුවොත් ඔලියනවා මෙහෙම
දරුවන් විශිෂ්ට සාමාර්ථය කියන වචනේ ලියන්න මේත් එක්කම ඉගෙන ගන්න. විශිෂ්ට සාමාර්ථය ලබනු යෙහිකි. වාක්‍ය අවසන් වෙන්නේ යෙහිකි කියලා. යෙහිකි කියන පදයට අපි පාඩම් කරන්න ඕන පද ලැයිස්තුවේ තියෙන එකක්. වාක්‍ය අවසන් වෙන්නේ යෙහිකි කියලා. ඒකට සම්බන්ධ කර්තෘ කවුද? දරුවන් කියලා අනුක්ත වෙන්න ඕන. මේකේ උක්ත පදයේ දරුවෝ කියලා නේද දෙන්න ඕන. ළමයින් නම් ළමයි. ගුරුවරුන් නම් ගුරුවරු. දරුවන් නම් දරුවෝ. දැන් දරුවන් කියලා කිව්වම උක්ත පදයක්. මේ විදිහට මතක තියාගන්න මේ වගේ පද වලින් මෙතන තියෙනවා යුතු කියන පදය, මෙතන තියෙනවා මැනවි කියන එක, මෙතන තියෙනවා යෙහිකි කියන එක. ඊට අමතරව ඔබේ නිබන්ධනයේ තියෙනවා හැකි, වටි කියලා පද ගණනාවක්. ඒ ඕනෑම පදයකින් අවසන් වෙනවා නම් වාක්‍යයේ කර්තෘ අනුක්ත කිරීම අනිවාර්යයි. උක්ත කරලා ලිව්වොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔබට විභාගයේදී ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පද ටික දෙතුන් වතාවක් ශබ්ද නගලා හොඳින් කියවලා කටපාඩම් කරලා තියාගත්තම පස්සේ විභාගයට ගියාම මතක් වෙයි. ප්‍රීතිය දැක්ක ගමන් මතක් වෙයි. වාක්‍ය දැක්ක ගමන් මතක් වෙයි. පිළිතුරු දැක්ක ගමන් මතක් වෙයි. ඔබට කරන්න තියෙන්නේ පුංචි දෙයයි මේ තියෙන කර්තෘ පදේ අනුක්ත කරන එක. පැහැදිලි? මේ උදාහරණ තුන ඔබට සටහන් කරගන්න පුළුවන් ඔබේ නිබන්ධනේ. ඒ උදාහරණ තුනට අමතරව මම ඔබට යෝජනා කරනවා තව අඩු වශයෙන් උදාහරණ 10ක්වත් ලියන්න. උදාහරණ 10ක්වත් තව ලියන්න. විවිධ පද යොදමින් ලියන්න. විවිධ නාම පද දාමින් ලියන්න. එතකොට ඔබට මේක ආය අමතක වෙන එකක් නැහැ. මතක තියාගන්න පුතේ මේ රීතිය ඔබට වටින්නේ අදට වඩා හෙට. තමන් හෙට කියන එකෙන් අදහස් කරා. ඔබ ඉන්නේ 10 පන්තියේ ඔබට මේක වටින්නේ හෙට දවසේදී. ඒ කියන්නේ 11 වෙනි ශ්‍රේණියේදී ඔබට මේක වටින්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සාමාර්ථය වෙනුවෙන්. හරි? ඊට පස්සේ අපි යනවා ඊළඟ පියවරට. ඊළඟ පියවරේ දක්වනවා මෙන්න මෙහෙම. මේ කියන ඒවත් එක්ක සම්බන්ධවම තමයි කතා කරන්නේ. හැකි යුතු වැනි පද වරණැගී යෙදෙන වාක්‍යවල කර්තෘ අනුක්ත කළ යුතුය කියලා නෙමෙයි කියන්නේ. කොහොමද තියෙන්නේ? දැන් මේ නිබන්ධනයම මාත් එක්ක අධ්‍යයනය කරද්දී මේක ශබ්ද නගලා කියවන එක වැදගත් වෙනවා. එහෙම නැතුව ඔක්කොම දිහා බලන් ඉඳලා අන්තිමට උත්තරේ ලියා ගන්න එක නැත්තම් නිදර්ශනය ලියා ගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. ශබ්ද නගලා කියවන එක ඒ කියවන ගමන් මේ පද මතක තියාගන්න එකයි ඔබට වැදගත් වෙන්නේ. කොහොමද රීතිය සඳහන් කරන්නේ? හැකි යුතු වැනි පද වරණැගී යෙදෙන වාක්‍යවල කර්තෘ හයිලයිට් කරගන්න මේ කොටස උක්ත කළ යුතුය. කර්තෘ උක්ත කළ යුතුය. දැන් උඩින් කිව්වා හැකි යුතු වගේ පද යෙදෙනවා නම් වාක්‍යයේ කර්තෘ අනුක්තයි කියලා. යටින් කෑල්ලක් දාගන්නවා මෙන්න මේ කෑල්ල සටහන් කරගන්න ඒක හයිලයිට් කරගන්න. වරණැගී යෙදෙන විට වරණැගෙනවා කියලා පදයක් එනවා. වරණැගී යෙදෙන විට කර්තෘ උක්ත කළ යුතුය. දැන් මොකද්ද මේ වරණැගෙනවා කියලා කතා කරන්නේ? ඔබට මේ පාඩම් මාලාවෙන් පස්සේ ලැබෙන ඊළඟ නිබන්ධනයත් එක්ක හැකි සහ යුතු කියන පද දෙක වරණැගෙන ආකාරයේ පිළිබඳ කෙටි සටහන සහිත පත්‍රිකාව ඔබට ලැබෙනවා. එන ඔබ අපේ මොන ආයතනයේ නිබන්ධනය ලබා ගත්තත් ඒ නිබන්ධනය ලබා ගනිද්දී ඒ කෙටි සටහන සහිත පත්‍රිකාවත් ලබා ගන්න මතක තියාගන්න. මේ හැකි යුතු කියන එක වරණැගෙනවා. දැන් පුතේ මේ වරණැගෙනවා කියලා කතා කරන්නේ
මෙන්න මේ අපි සිංහලයේ ඉගෙන ගන්නවා පුරුෂ තුනක්. සිංහල භාෂාවේ ඉගෙන ගන්නවා පුරුෂ තුනක්. අපි එකක් ඉගෙන ගන්නවා උත්තම පුරුෂ. ඊළඟ එක ඉගෙන ගන්නවා මධ්‍යම පුරුෂ. ඊළඟ එක ඉගෙන ගන්නවා ප්‍රථම පුරුෂ. මොකක් හරි ක්‍රියාපදයක් ගත්තම පස්සේ ඒ ක්‍රියාපදය මේ කියන පුරුෂ තුන ඇතුලේ වර්ණ ගන්න අපි ක්‍රියාපද පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. හරි? දැන් අපි ගත්තොත් එහෙම යුතු කියන පදේ නිකන් වර්ණ කළ බලමු. මේක ඔබට සටහන් කරගන්න මේ වෙලාවේ අවශ්‍ය නැහැ මේ සටහන. ඔබට ලැබෙනවා අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් මේ වෙලාවේ සටහන් කරගත්තට ගැටලුවක් නැහැ. යුතු කියන පදය අපි උත්තම පුරුෂය වර්ණ ගමු. උත්තම පුරුෂය එක වචනේ නම් අවසන් වෙන්නේ තරුව දන්නවා මියන්නේ බහු වචනේ නම් මු. දැන් අපි යුතු කියන එක වර්ණ කරනවා මේ අපිට ලියන්න පුළුවන් මේක යුත්තේමි. යුත්තේමි. බහු වචනේ අපි ලියනවා මෙහෙම යුත්තේමු. ඔන්න යුතු කියන පදය උත්තම පුරුෂය වර්ණ කරන හැටි. දැන් අපි මෙතන මේක මධ්‍යම පුරුෂය වර්ණ කරුවොත් මධ්‍යම පුරුෂය එක වචනේ අවසන් වෙන්නේ හි විදිහටනේ. නම් කොහොමද මේක ලියවෙන්නේ? යුත්තේහි. යුත්තේහි. බහු වචනේ ඔව් දරුවෝ දන්නවා අවසන් වෙන්නේ කොහොමද? යුත්තේහු. දැන් ප්‍රථම පුරුෂය වර්ණය කරුවොත් මේක කොහොමද වර්ණය වෙන්නේ? යුත්තේය. නැත්නම් යුත්තේ යොදා ගන්න වාක්‍ය අවසාන නිපාතයේ විදිහට යුත්තේ බහු වචනේනවා වාක්‍යයක නම් අපි ලියනවා යුත්තෝය කියලා. යුත්තෝ මේ විදිහට වර්ණය වෙනවා. දැන් බලන්න යුතු කියන පදයේ පුරුෂ තුන ඇතුලේ ගොඩ නැගිච්ච හැටි. ඒතර කිසියම් පදයක් ගත්තම පස්සේ ඒ පදය මේ කියන පුරුෂ තුන ඇතුලේ ඒක වචන බහු වචන විදිහට ලියන්න පුළුවන්. ඒ ලියන එකට අපි කියනවා වර්ණගනවා කියලා. මේ පදය වර්ණගනවා කියලා කියනවා. පුරුෂ තුනක් තියෙනවා. ඒක වචන බහු වචනක් තියෙනවා. ධර්මයකට ඕනේ නම් මේක තව පියවරක් ඉස්සරහට ගිහිල්ලා කාල වේදය අනුව වර්ණගෙන හැටිත් අධ්‍යයනය කරන්න පුළුවන්. වර්තමාන කාලේ, අතීත කාලේ, අනාගත කාලේ කොහොමද මේක වර්ණගන්නේ කියලා. ඒ වර්ණගෙන ආකෘතිය සහිත ඒක වගුගත කරපු සටහන ඔබට ලබා ගන්න පුළුවන් ඉදිරියේදී. හරි? එහෙනම් ඔබ ඒක වගුවක ආකාරයෙන් වර්ණ ගන්න උත්සාහ කරන්න. ඔබේ අකුරෙන් ලියන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඒ වර්ණගපු දේවල් දාලා වාක්‍යයක් ලියන්න උත්සාහ කරන්න හැම එකකටම සම්බන්ධව. එතකොට මේක ඔබට දේවතාවක් ලියන්න පාඩම් කරන්න සටහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ. හරි මේ රටාවක ලියපුවම පස්සේ අපි කියන වර්ණය කියනවා කියලා. දැන් යුතු කියන පදේ නිකන් තිබ්බොත් ඒ වාක්‍යයේ කතෘ මොකද කරන්නේ? යුතු කියන පදේ නිකන් තිබ්බොත් ඒ වාක්‍යයේ කතෘ අපි මොකද කරන්නේ? අනුත්ත කරනවා. දැන් යුතු කියන පදේ මේ විදිහට වර්ණ කියලා තියෙනවා. මේ විදිහට වර්ණ නැගුණොත් සංගල වර්ණනත් දාලා මෙහෙම ලියා ගන්නවා මතක තියන්නත් එක්ක. එතකොට මොකද වෙන්නේ? ඒ වාක්‍යයේ උක්ත කරනවා කතෘව. ඒ වාක්‍යයේ කතෘව උක්ත කරනවා. මේ විදිහට ඔබ සටහනක් සකස් කරගෙන පිළියෙල කරගෙන ඒ සටහනේ ක්‍රියාපද යෙදෙන විදිහට අනුව වාක්‍ය ලියන ගමන් මේ රීතිය අධ්‍යයනය කරන්න. හරි? ඔබට මම දැන් උදාහරණයක් ලියලා පෙන්නන්නම් මේ විදිහට යුතු කියන පදය වර්ණගෙන අවස්ථාවලදී කොහොමද වාක්‍යයක යෙදෙන්නේ කියලා. දැන් මෙහෙම ලියන්න. ඔන්න මුලින් ලියපු රීතියට අනුව ලියනවා මෙහෙම. අප යහමග යා යුතුය.
යහමග යා යුතුය. දැන් වාක්‍යය මුලින් රීතියට අනුව අවසන් වෙලා තියෙන යුතු කියලා. එහෙනම් මෙතන මොකද කරේ? අප කියලා කර්තෘවානුක්ත කරා. දැන් මේ පදේ අපි උක්ත කරලා ලියනවා මෙහෙම. දැන් අප කියන එක උක්ත වුණාම දරුවෝ දන්නවා ඔබට මේක සරලයි පුතේ. අප කියන එක ඔබ ලියුවා අපි කියලා. උක්ත වුණාම අපිනේ. දැන් අපි නම් මෙතන ලියන්න බෑ යුතු කියලා අපි කිව්වම අවසන් වෙන්න ඕනේ මුයන්නින් කියන එක දන්නේ පුංචි කාලේ ඉඳලම. ඒක අපිට පුංචි කාලේ ශිෂ්‍යත්වය ඉගෙන ගන්න කාලේ අපේ ටීචර් අපිට කියලා දීපු දෙයක්. එහෙනම් අපි කියන එකට අනුව ලිව්වොත් මේක කොහොමද මේක ලියවෙනවා? යහමග යා යුත්තේමු. යහමග යා යුත්තේමු. දැන් බලන්න යුත්තේමු කියලා අවසන් වෙනවා. කර්තෘ අපි කියලා උත්තරේ. දැන් මේ විදිහට එක ළඟ වාක්‍ය දෙක ගානේ ලියමින් වෙනස් වෙන තැන් ටික අධ්‍යයනය කරගත්තොත් ඔබට ඒ රීතිය මොන විදිහට විභාග ප්‍රශ්න පත්‍රේ ආවත් විභාගයේ ප්‍රතිඵලයට හානියක් නොකර විශ්වාසයෙන් යුතුව නිවැරදි පිළිතුරක් ලියපු දරුවෝ විදිහට විභාග ශාලාවෙන් එළියට එන්න පුළුවන් වෙයි. හරි? එහෙනම් යුතු කියන පදේ වර්ණයගුණොත් අත්උක්ත කරනවා කියන එක මතක තියාගන්න. අපි මේක පළවෙනි උදාහරණ විදිහට දාගමු. දෙවෙනි උදාහරණය මෙහෙම ලියුවොත් අපි හැකි කියන පදේ වර්ණයගෙන වාක්‍යයක් ලියලා බලමු. එහෙම ලියනවා. මම උසස් ප්‍රතිඵල ලද හැක්කෙමි. දැන් බලන්න හැකි කියන පදය හැක්කෙමි කියලා වර්ණයුණා. එතකොට කර්තෘ මම කියලා උක්ත රූපයෙන් යෙදුවා. තුන්වෙනි උදාහරණය මෙහෙම ලියන්න. මම ලියනවා මෙතන නුඹ කියලා. දැන් අපි දරුවන්ගෙන් ඇහුවොත් නුඹ කියන පදේ උක්තද අනුක්තද කියලා. දැන් පුතේ සමහර දරුවෙක් කියයි මේක උක්තයි. තව දරුවෙක් කියයි නෑ අනුක්තයි. තවත් දරුවෙක් කියයි මේක උක්තත් වෙනවා අනුක්තත් වෙනවා කියලා. මොකද එහෙම කියන එක තමයි හරි. හේතුව නුඹ කියන පදය මෙතන ගත්තොත් මෙතන නුඹ කියන පදේ ගත්තොත් අපි දන්නවා උක්ත අනුක්ත රූප දෙක සමානයි. උක්ත අනුක්ත රූප දෙක සමානයි. එහෙනම් නුඹ කියන එක උක්ත වුණත් අනුක්ත වුණත් නුඹ තමයි. එහෙනම් මේක උක්ත වුණ බව පෙන්වන්න වෙන්නේ මෙන්න මෙතනින්. මේක නිකම්ම යුතුය කියලා ලිව්වොත් අන්න මේ අනුක්ත වෙලා. දැන් අපි වාක්‍ය ලියමු එහෙම නුඹ ගෙදර යා යුත්තේහි. නුඹ ගෙදර යා යුත්තේහි. දැන් වාක්‍ය ලිව්වේ යුත්තේහි කියලා. යුතු කියන පදේ මධ්‍යම පුරුෂ ඒක වචනේ වර්ණ කියලා තියෙනවා. එහෙනම් අපි නුඹ කියන පදය මෙතන ලියන්නේ උක්ත රූපයෙන් යුතු නාම පදයක් විදිහට. ඒක උක්ත වෙච්ච බව පෙන්වන්නේ මෙතනින්. අපි දන්නා හොඳටම වාක්‍යයක මේ ආඛ්‍යාතය සහ උක්තය අතර නිරන්තර සම්බන්ධයක් තියෙනවා. එන දරුවෝ ඉතාම හොඳින් පුතේ මේ කාරණේ මතක තියාගන්න. මේ විදිහට උදාහරණ තුනක් ඔබ සටහන් කරගන්න. ඒ තුන 30ක් දක්වා වර්ධනය කරන්න. ඊට පස්සේ ආය වාක්‍ය රීති හොයා වාක්‍ය රීති තේරෙන්නේ නැහැ කියා පාස් පේපර්ස් හොයා නටන්න ඕන වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ වෙලාවෙදී මේක අධ්‍යයනය කරලා අවසන් කරගන්න පුළුවන්. හරි? ඒකත් එක්කම මම යනවා පස්වෙනි වාක්‍ය රීතියට 10 වෙනි දරුවන්ට නිර්දේශිත විශේෂ වාක්‍ය රීති ඒක කොටසේ
වැඩිම අවධානය යොමු වෙච්ච වාක්‍ය රීතිත් එක්ක අපි ඉන්නේ. මේ වාක්‍ය රීති ටික 11 වන ශ්‍රේණියට එනකොට දෙගුණයක් තුන් ගුණයක් වෙලා වැඩි වෙලා ඉගෙන ගන්න වෙනවා. ඒකත් ඔළුවේ තියාගෙන මේ වෙලාවේ ඔබ මේ රීති ටික ඉගෙනගෙන අවසන් කරන්න. ඒතර 11 ශ්‍රේණියේදී ආයේ මේ ටික හොයන්න යන්න ඕනේ නැති නිසා. හරි. වාක්‍ය රීතිය මෙහෙම ලියනවා. ඇත නැත හෝ තිබේ. දැන් හෝ කියන පදේ ඉන්නේ ඒ හෝ කියලා දාලා තියෙන්නේ වෙන් කරගන්න. ඇත නැත තිබේ. ආකාර ගන්නා ආඛ්‍යාතයේ සහිත වාක්‍යවල කර්තෘත්ව වේ. වාක්‍යයක් අවසානයේ ඇත කියලා තිබ්බොත් එමත් නැත්නම් වාක්‍යයක් අවසානයේ නැත කියලා තිබ්බොත් එමත් නැත්නම් තිබේ කියලා වාක්‍යයක් අවසන් වෙලා තිබ්බොත් ඒ හැම වෙලාවෙම කර්තෘපදය උක්ත කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. දැන් උදාහරණයකින් මෙහෙම පෙන්නන්න. උදාහරණයකින් මෙහෙම පෙන්නන්න. මම ලියනවා මෙහෙම. ළමයි පන්තියේ නැත. ළමයි පන්තියේ නැත. එහෙම නැත්නම් තව ධර්මයක් ලියනවා ළමයි පන්තියේ ඇත. දැන් තව ධර්මයක් ලියන්න බෑනේ ළමයි පන්තියේ තිබේ කියලා. අර ඒක ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා තිබේ කියන එක දැන් ඇත කියන අදහසම තමයි තිබේ කියන එක තියෙන්නේ. නමුත් පුතේ ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ වගේ වාක්‍යයක ළමයි පන්තියේ නැත කියලා අපිට කියන්න පුළුවන්. ළමයි පන්තියේ ඇත නැත්නම් සිටිති කියලා කියන්න පුළුවන්. අපි අර ළමයි පන්තියේ තිබේ කියලා කියන්නේ අපි මුද්දලයෙන් කෙනෙකුට එහෙම ලියන්නේ නැහැ නේද? දැන් අපි කවුරු අහනකොට මේ පුතේ අම්මකෝ ගේ ඇස්සේ තිබ්බා. එහෙම කියලා අපි කියන්නේ ඒක ගැළපෙන්නේ නැහැ. ඒ හින්දා මෙතෙන් යොදන්න නැත්තේ ඒ නිසා මේ හැම තැනදීම හැම පදයක්ම යොදන්න බෑ. ගැළපෙන තැනදී ගැළපෙන පදය යොදන එක භාෂාවේ සාමාන්‍ය ස්වභාවය. right. ළමයි පන්තියේ නැත. මේව ලියුණාම බලන්න ළමයි කියන්නේ පුතේ උක්ත නාම පදයක්. වාක්‍යයකට උක්ත රූපයෙන් යෙදලා තියෙනවා. හරි? මම හිතනවා පැහැදිලි. මම හිතනවා තේරෙනවා. මම හිතනවා මේක දැනෙනවා. මේක ඔබට අමාරුවක් නෑ කියලා තේරෙනවා. ඔබ මේක කියවන්න නැති තාක්කල් ඔබ මේකේ අභ්‍යාස නොලියන තාක්කල් ඔබට මේක අමාරුයි. ඔබ මේක නිවැරදිව කියවනවා නම් අභ්‍යාස කරනවා නම් මේකේ අර අපේ භාෂාවෙන් කියනවා නම් ඇති බම්බුවක් නෑ මේක. හරි? අපි යනවා ඊළඟ එකට මෙහෙම. අපි කියනවා මෙහෙම. දරුවෝ පාඩම් කර ඇත. එහෙම නැත්නම් නැත. දරුවෝ පාඩම් කර ඇත. එහෙම නැත්නම් නැත. දැන් ඔන්න මම තව වාක්‍යයක් ලිව්වා. ඒ වාක්‍ය ටිකක් වෙනස්. දැන් මේක ලියන්නේ නැහැ. බලන්න මොකද වෙන්නේ කියලා. දරුවෝ පාඩම් කර නැත. එහෙම නැත්නම් නැත. දැන් මොකද්ද වෙනස්? උඩේකේ බලන්න පන්තියේ ළමයි ඇත. කෙලින්ම ඇත නැත කියන එක එදිලා තියෙනවා. මෙතන බලන්න තව ක්‍රියාපදයක් තියෙනවා. මොකද ක්‍රියාපදේ? දරුවෝ පාඩම් කර කියලා ක්‍රියාපදයකුත් තියෙනවා. දැන් බලන්න උඩින් ලියපු වාක්‍යයේ එහෙම ක්‍රියාපදයක් නැත. ඒව වෙන මොකුත් ක්‍රියාපදයක් මේ ඇත නැත කියන එක ළඟ නැහැ. මෙතන තියෙනවා. මෙන්න වෙනස වාක්‍ය දෙකේ මතක තියාගන්න පුතේ. මෙතන මේ වගේ තැනක
මේ ඇත නැත කියන පදේ ළඟ වෙන ක්‍රියාපදයක් නැත්තම් ඒක පූර්ව ක්‍රියාවක් හරි කෘදන්තයක් කියලා තමයි අපි කියන්නේ. දැන් එච්චර ලොකුවට ඕනේ නැහැ නිකන් ක්‍රියාපදයක් කියලා මතක තියාගන්න. ඇත කියන පදේ සහ නැත කියන පදේ ළඟ මුකුත්ම වෙන ක්‍රියාපදයක් නැත්තම් මොකක්වත්ම නැහැ. මොකක්වත්ම නැත්තම් කතෘ උක්තයි. මෙතෙන් එනකොට මොකක්ද එකක් තියෙනවා. ඇත කියන එක නැත කියන එක ඉස්සරහින් වෙන එකක් දාලා තියෙනවා. උඩ එකේ නැති එකේ යට එකේ දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ක්‍රියාපදයක් තියෙනවා. කර කියන්නේ පූර්ව ක්‍රියාවක්. පූර්ව ක්‍රියා දන්නවද කියලා 10 ශ්‍රේණියේ දරුවන්ගෙන් අහන එක ඔබට කරන අපහාසයක්. ඒක දන්නවද පුතේ කියලා ඇහුවොත් එහෙම ඒක මම ඔබට කරපු අපහාසයක් නේ. ඒක අහන්න හොඳ නෑ 10 දරුවන්ගෙන්. මොකද මේක 10 දරුවන්ගේ මේ කියන පද ගත්තම මේ ක්‍රියාපද නම් පද මේ සම්මස් ඇට නහර දක්වා දුවලා තියෙන්නේ. ඉතින් මේක දාන්න. කර කියන්නේ පොතේ පූර්ව ක්‍රියාවක්. ඔබ ඒක දන්නවා. උඩ වාක්‍යයේ එහෙම පදයක් නැහැ. ඒ වගේ ක්‍රියාපදයක් මේ ඇත නැත කියන පද දෙක ළඟ තිබ්බොත් එතකොට මේකත් දරුවෝ කියලා උක්ත කරන්නේ නැහැ. එතකොට මේකත් උක්ත කරන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? මේකත් ඔබ අනුක්ත කරන්න කොහමද දරුවන් කියන. අනුක්ත කරන්න කොහමද දරුවන් කියන. හරි? දැන් මේ වාක්‍ය රීතියේ මේ වෙනස් වෙච්ච තැන් දෙක මගේ දරුවෝ පැහැදිලිව මතක තියාගන්න ඕනේ. හරි? කෙලින්ම ඇත නැත දැක්ක ගමන් කතෘ උක්ත කරන දරුවෝ අනන්ත අපිට හම්බෙලා තියෙනවා. මතක තියාගන්න මොකක් හරි එකක් දිහා බලනකොට සමහර දරුවෝ ඉස්සරහා විතරයි සමහර අය පස්ස විතරයි බලන්නේ. වාක්‍ය නම් මුල බලනවා අග බලනවා. මැද බලන්නේ පුරුදු වෙන්න. වාක්‍යයක මුල මැද අග කියන තැන් තුනම බලන්න. හරි? එහෙනම් මොකක් හරි එකක් දිහා බලනකොට මුල මැද අග කියන ස්ථාන තැන් තුනම බලලා තීරණය කරන්න ඕනේ කියන එකත් මතක තියාගන්න. ඒක ජීවිතේට අනාගතයේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හරි? එහෙනම් මෙතන මේ වෙනස්කම් දෙක ඔබ අධ්‍යයනය කරගන්න. ඒ වෙනස්කම් දෙක තමයි 5 සහ 6 කියන රීතීන් දෙකේ දක්වන්නේ. පස්වෙනි රීතිය කියන්නේ ඇත නැත කියලා තියෙනවනම් නැත්තම් තිබේ කියලා තියෙනවනම් වාක්‍යයක කතෘව ලියන්න ඕනේ උක්ත කරලා. 6 වෙනි රීතිය කියන්නේ ඇත නැත තිබේ කියලා වාක්‍යයක් අවසන් වෙනවනම් ඒ වාක්‍යයේ ඇත නැත තිබේ කියන පද වලට කලින් මේ වගේ මොකක් හරි පූර්ව ක්‍රියාවක් හරි කෘදන්තයක් හරි යෙදෙනවනම් ඒක බර වැඩි නම් මෙහෙම මතක තියාගන්න. ඇත නැත තිබේ කියන පද ළඟ ඒ පද වලට ඉස්සරහින් මොකක් හරි ක්‍රියාපදයක් යෙදලා තියෙනවා. එහෙම මතක තියාගන්න මොකක් හරි ක්‍රියාපදයක් තියෙනවා. ඔතන යොදන්න පුළුවන් පූර්ව ක්‍රියා සහ කෘදන්ත පද විතරයි. යෙදෙනවා නම් එතකොට කතෘ අනුක්ත වෙනවා කියන එක මතක තියාගන්න. මම හිතන්නේ ඔබට මේක පැහැදිලි වෙන්න ඇති. හරි? ඒක හොඳින් මතක තියාගන්න කොහොමද? කටපාඩම් කරලා නෙමෙයි. ඔය තියෙන හැම රූලක්ම පිරෙන්න උදාහරණ ලියලා ඒුටගේ එහා පැත්ත පිටුවට පෙරළුවම තියෙන හිස් පිටු ටිකේ ඇතිපදන් වාක්‍ය ලියලා. හරි? එතකොට ඔබට මේක නිකම්ම මතකේ රැඳෙයි. එහෙම වුණාම ආය ජීවිත කාලෙකම මේක මතක වෙන එකක් නෑ. ඊට පස්සේ යනවා රීති අංක 7ට ලිංග සූචක පද භාවිතය. ලිංග සූචක පද භාවිතය. දැන් මොකක්ද මුදේ මේ ලිංග සූචක පද භාවිතය කියලා කියන්නේ? දැන් කොහොමද අපි මේක තේරුම් ගන්නේ? මේ ලිංග සූචක පද භාවිතය අපි වැඩි හරියක් දකිනවා සාහිත්‍ය නිර්මාණය තුලින්. සාහිත්‍ය නිර්මාණය තුලින් ඕනතරම් දකිනවා. එච්.එම්. කුඩලිගම මහත්මයා ගංගාවේ සංගීතය ලියනකොට එළියපු පද්‍ය පන්ති අපි රසවින්දනයේ දෙනකොට ගඟක් ගැනනේ කතා කරන්නේ. පාඩම් කරලා බැලුවම පේනවා
ගඟක් ගැන කතා කරන්නේ. ගඟ ගලාගෙන යනවා මුහුද දක්වා. අපි අපිට සාහිත්‍ය රසවින්දනයේදී අපිට කියනවා අපි දරුවන්ට උගන්වනවා. දරුවොත් එහෙම ඉගෙන ගන්නවා. දරුවෝ ලියනවා. ගඟ නැමැති කාන්තාව, සාගරේ නැමැති ස්වාමියා. කවි ලියනවනේ කවදා කොතැනදී හෝ මහා මුහුද හිමි අමුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. මේ ඔහුට දෙමි කියලා කියනකොට අපි කියනවා ගඟ නැමැති කාන්තාව ජීවිතේ නැමැති බර තනියෙන් දරාගෙන යන ගමනේදී කවදා කොතනදී හෝ මහ මුහුද හිමි. කවදා හරි දවසක කොහේ හරි තැනකදී මහ මුහුද නැමැති ස්වාමියා මුණ ගැහෙනවා. මම ඔහුත් එක්ක ජීවිතේ බර බෙදා ගන්නවා. දැන් අන්න ගඟ නැමැති කාන්තාව, සාගරේ නැමැති ස්වාමියා. දැන් කොහොමද එහෙම කරන්නේ? අන්න ගඟ සම කරා කාන්තාවකට, මුහුද සම කරා පිරිමියෙකුට නැත්නම් ස්වාමියා. දැන් මේ තමයි ලිංග සූචක පද භාවිතය තුල අපි ව්‍යාකරණයේදී කරන්නේ. මෙතන පුතේ ලිංග සූචක පද භාවිතයේදී ලිංග සූචක පද දෙකක් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවේදී. ඒ දෙක ඔබ මතක තියාගන්න. අපි එක ලියනවා මෙහෙම පුරුෂ ලිංග ලිංග සූචක ප්‍රත්‍යය. නැත්නම් අපි ඔය හැටියටම ලියාගමුකෝ මෙහෙම ලිංග සූචක පදේ. පුරුෂ ලිංග සූචක පදේ. ඒ පදේ දාපුවම ඕනෑම නාම පදයක් පුරුෂ ලිංග අර්ථයෙන් තමයි අපි හඳුනා ගන්න ඕනේ. අපි ඒක දරුවන් සඳහන් කරගන්න පුළුවන් මේ විදිහට. ඒ පදයක් සඳහන් කරගන්නවා තෙමේ කියන. කිසියම් තැනක කිසියම් පදයක් එක්ක තෙමේ කියන පදේ යෙදෙනවා නම් අපි කියනවා ඒක පුරුෂාර්ථයකින් නැත්නම් පුරුෂ ලිංග අර්ථයකින් යෙදලා තියෙනවා. දෙක ඔබට ලියා ගන්න පුළුවන් ස්ත්‍රී ලිංග ලිංග සූචක පදේ. ස්ත්‍රී ලිංග සූචක පදේ. ඒ කියන්නේ පදයෙන් සූචනය කරනවා කියන්නේ අර්ථවත් කරන්නේ ඒක ස්ත්‍රී ලිංග පදයක් කියන්නේ. අපි කියනවා ස්ත්‍රී ලිංග සූචක පදය තොමෝ කියන. මතක තියාගන්න මේ පද දෙක ප්‍රාණවාචී නාම පදයක් එක්ක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අප්‍රාණවාචී නාම පදයක් එක්ක දෙන්නත් පුළුවන්. අපි හිතමු මේක දැන් ප්‍රාණවාචී නම් ප්‍රශ්නයක් නෑ. ප්‍රාණවාචී පුරුෂ ලිංග නම් පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග නම් ස්ත්‍රී ලිංග ප්‍රශ්නයක් නෑ. අපි හිතමු මේ පද දෙක යෙදුනා ස්ත්‍රී ලිංග නාම පද පුරුෂ ලිංග නොවන නපුංසක ලිංග නාම පදයක් එක්ක යෙදුනා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ නපුංසක ලිංග නාම පදය අපි සලකන්නේ ස්ත්‍රී ලිංග පදයක් විදිහට ව්‍යාකරණය. එහෙම නැත්නම් පුරුෂ ලිංග පදයක් විදිහට. දැන් අපිට මෙහෙම ලියන්න පුළුවන්. අපි ලියනවා නදීතෝ. නදී කියන්නේ පණ නෑ. නපුංසක ලිංගයයි. නදී කියන පදයට ඉස්සරහින් දැම්මම තොමෝ කියන පදය. දැන් නදිය ස්ත්‍රී ලිංග බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේක ලියන්න පුළුවන්නේ සාගර තෙමි. සාගර තෙමි කියන්නේ සාගරේ වතුර තියෙන හින්දා නෙමෙයි, තෙමෙන හින්දා නෙමෙයි. සාගර තෙමි. තෙමි කියන පදේ පුරුෂ ලිංග සූචක පදේ නිසා අපි සාගරය සමාන කරා පුරුෂ ලිංග පදයක් විදිහට දැන් ගන්නෙ. එහෙම අරගෙනයි වාක්‍යයේ ආඛ්‍යාතය ලියන්නේ. වාක්‍ය ආඛ්‍යාතය ලියන්න. ඒක දරුවෝ හොඳින් මතක තබාගත යුතුයි. කටපාඩම් කරලා තියාගන්න මේක. ස්ත්‍රී ලිංග සූචක ප්‍රත්‍යය තොමෝ, පුරුෂ ලිංග සූචක ප්‍රත්‍යය තෙමි. ස්ත්‍රී ලිංග නම් තොමෝ, පුරුෂ ලිංග නම් තෙමි කියන එක ඔබ මතක තියාගන්න.
සටහන් කරලා තියන්න. උදාහරණයක් ඔබට පෙන්නන්න මේ විදිහට මේ පද ඇතුළත් කරලා අපි වාක්‍යයක් ලියලා බලමු මේ විදිහට. එම වාක්‍ය ලියන්න මේ විදිහට නදී තොමෝ. දැන් නදී නපුංසක ලිංග තොමෝ කියන එක ස්ත්‍රී ලිංග අර්ථයක් දෙන පදේ. නදී තොමෝ ගලා ගියාය. වාක්‍ය ලියනවා නදී තොමෝ ගලා ගියාය. වාක්‍ය අවසානයේ නිපාතය ඇද්දෙන. නදී තොමෝ ගලා ගියාය. දැන් නිකම්ම නදිය ලිවන ගලා ගියේය. ආයේ ස්ත්‍රී ලිංගද ගෑනුකගත්ද පිරිමිකගත්ද කියලා හොයන්න බෑ. දැන් තොමෝ කියන එක දාපු ගමන් නදියේ ස්ත්‍රී ලිංග අර්ථයක් ගත්තා. ආඛ්‍යාතය ලියනවා ස්ත්‍රී ලිංග අදහසින්. දැන් අපි දෙවෙනි එක ලියනවා මේ විදිහට. සාගර තෙමි. සාගර තෙමි. උන සාගරයට පුරුෂ ලිංග අර්ථයක් දුන්නා. රැලි නම් වයි. වාක්‍ය ලියනවා රැලි නම් වයි. රැලි නම් වයි. දැන් සාගරය පුරුෂ ලිංග පදයක් විදිහට අපි වර්ණගීම කළා. හරි. ඊට පස්සේ අපි දැන් හිතමු අපිට බහුවචනයෙන් ලියන්න ඕනේ. දැන් මොකද කරන්නේ? බහුවචනයෙන් ලියන්න ඕනේ. දැන් නදී කියන්නේ ඒක වචන, සාගරය කියන්නේ ඒක වචන. කවුරු හරි කියනවා මට දැන් මේක බහුවචන කරන්න ඕනේ. ඒක මොකද කරන්නේ? මතක තියාගන්න. මෙච්චරයි පුතේ. තොමෝ කියන එක හරි, තෙමි කියන එක හරි. මේ පද දෙකෙන් අපිට කියනවා තොමෝ කියන එකේ බහුවචන ලියන්න. නැත්තම් කියන්න පුළුවන් තෙමි කියන එකේ බහුවචන ලියන්න කියලා. ඔබ මතක තියාගන්න මේ පද දෙකේම බහුවචනය. මේ පද දෙකේම බහුවචනය ඔබ ලියන්න ඕනේ තුමු කියලා. පද දෙකේම බහුවචනය ඔබ ලියන්න ඕනේ තුමු කියලා මතක තියාගන්න. තුමු. වාක්‍යයක් ලියමු. මම ලියනවා මෙහෙම. දැන් නදී තොමෝ නෙලියුමේ. මම මේක දැන් ලියන නදී තුමු. ඔන්න නදිය බහුවචන වුණා. නදී තුමු. දැන් මෙතන ලියනවා කොහමද? ගලා ගියහ. ගලා ගියහ. ඇයි? දැන් මේක බහුවචන. දැන් මේ පද ආපු ගමන් මේ නදිය එක්තරා විදිහක ප්‍රාණවාචික තත්වයක් ගත්තා. ඉතින් ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංග ස්වභාවය ගන්නවනේ. ඒ අනුව තමයි ආඛ්‍යාතය ලියවෙන්නේ. නදී තුමු ගලා ගියහ. හරි? මේ විදිහට ඔබ ලිංග සූචක පද භාවිතයේ සම්බන්ධයෙන් කොහොමද වාක්‍ය වර්ණගන්නේ කියන කාරණය අධ්‍යයනය කර ගැනීම ඉතා වැදගත් වෙනවා. හරි? ඒ වාක්‍ය රීති කිහිපය මතක තියා ගැනීම කල යුත්තේ අභ්‍යාසයේ නියැලීමෙන් සහ මේ පද භාවිත කරමින් වාක්‍ය හැම වෙලාවකදීම අනුම වශයෙන් ඔබ මේක පාඩම් කරන වෙලාවේ එක පදයක් සම්බන්ධයෙන් ඔබට වාක්‍ය 10ක් ලියන්න පුළුවන්. තවත් දවසකදී තවත් 10ක් ලියන්න පුළුවන්. සතියක් ඉවර වෙනකොට වාක්‍ය 70ක් ලියන්න පුළුවන්. මේ රීති ටික අමුතුවෙන් කටපාඩම් කරන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. මම දන්නවා අපේ දරුවෝ උසස් ප්‍රතිඵල අපේක්ෂා කරන දරුවෝ සාමාන්‍ය පෙළ ඒ සිහිනේ ප්‍රාර්ථනා කරන දරුවෝ උසස් පෙළ පන්තියේ ගිහිල්ලා අභිමාණයෙන් වාඩි වෙන්න හීන දකින දරුවෝ අවසානයේදී අපි හැමදාම පෙන්නන සරසවි හීනයක් නොවේ එක ජීවිතයක් බවට පත් කරගන්න උත්සාහ කරන දරුවෝ මේ අභ්‍යාස කරනවා කියන කාරණය හොඳින්ම දන්නවා. ඒත් එක්ක මතක් කරනවා පුතේ ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබ මොන පාසල ඉගෙන ගත්තත් මොන ව්‍යාකරණ ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්න හැම වෙලාවෙදීම මේ භාෂාවට වටිනාකමක් දෙන්න. මේ භාෂාව හරියට ඉගෙන ගන්න, භාෂාවේ නිවැරදි දැන් අධ්‍යයනය කරන්න. භාෂාව කිසිම වෙලාවකදී ඔබ භාවිත කරන තැන්වලදී ඒ භාෂාව ව්‍යාකරණයේ හෝ භාෂාවේ රසය විනාශ නොවන්න ඒක හසුරවන්න මඟ බලා ගන්න. ඒත් එක්කම ඒ සාහිත්‍ය
පාඩම් මාලාවන් ටික නැත්නම් සාහිත්‍ය සංග්‍රහයේ තියෙන පාඩම් ටික නිතර අධ්‍යයනය කරන්න, උද්ෘතය කටපාඩම් කරන්න සහ විශේෂයෙන්ම ඒ ඔබේ සාහිත්‍ය පොතේ තියෙන කවි පන්ති ටිකට වටිනාකමක් දෙමින් ඒ කවි පන්ති ටික පාඩම් කරගන්න මතක තියාගන්න. ඔබ මුල් කවි පන්ති ටික පාඩම් කළා අවසන් නම් අවසාන පාඩම සිංහබාහු නාට්‍යයට ලෙනහැර යෑම පාඩමට යන්න. ඒකේ කවි ටික මුලින් ඉඳලා දවස් දෙක ගානේ පාඩම් කරන්න. මහාචාර්ය සරච්චන්ද්‍ර පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ කවි ටික පාඩම් කරන ගමන් ඔබට සාහිත්‍ය පොතේ ඔබට නිර්දේශිත පාඩම් ටික අවසන් කරපු දරුවෝ විදිහට 11 ශ්‍රේණියේදී ගිහිල්ලා හොඳ කෙලින් තියාගෙන වාඩි වෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ උසස් ප්‍රතිඵලයක් වෙන්න. ඒ කාරණේත් මතක් කරනවා. ඒ මතක් කරමින් අපි තුන්වෙනි පාඩම් මාලාවත් එක්ක ඊළඟ පියවරේදී තවත් අලුත් නිබන්ධනයකුත් එක්ක අලුත් පාඩම් මේකකෙත් එක්ක සහ විශේෂයෙන්ම මතක් කරනවා අපේ දරුවන්ට ගැටලු සහගතයි කියන සාහිත්‍ය නිර්මාණයක ඔබේ සාහිත්‍ය සංග්‍රහයේ තියෙන ප්‍රශ්නයක සාහිත්‍ය රසවින්දනයක් කරන්නේ කොහොමද කියන කාරණයක් එක්ක ඊළඟ පියවරේදී අපි ඔබ මුණ ගැහෙමු. එතෙක් ඔබ ඔබේ විභාග ප්‍රතිඵලය වෙනුවෙන් ඒ අවශ්‍ය කරන පරිසරය, ඒ අවශ්‍ය කරන කොටස් නිවැරදිව පාඩම් කරමින් විභාගයේ වෙනුවෙන් ඒ විභාගයේ තියෙන්නේ මොන අවුරුද්දේද කියන එක නෙමෙයි, විභාගයේ ළඟයි කියන කාරණය, විභාගයේ දුර නැහැ කියන කාරණය මතකයේ තියාගනිමින් ඔය විශිෂ්ට ප්‍රතිඵලය වෙනුවෙන් වැඩ කරන්න කියන ඉල්ලීම කරමින් සියලු දෙනාටම උසස් ප්‍රතිඵලයක් වෙනුවෙන් අධ්‍යයනයේ යෙදෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ පාඩම් මේකකය අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.